අයිබෝවන් ඔබ සියලු දෙනාටම අපි අද දවසේ කතා කරන්න උත්සාහ කරන පාඩම තමයි නිෂ්පාදන කිනු. එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය ලේඛන. සාමාන්‍ය ඩබල් ඒටි වගේ විභාගයක මේ පාඩම නිෂ්පාදන ගිණුම් කියන නමින් හඳුන්වනවා. උසස් පෙළ විභාගයේදී මේ පාඩම නිෂ්පාදන පිරිවැය ලේඛන කියන නමින් හඳුන්වනවා. ඒත් එක්කම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනයේ විෂයටත් මේ පාඩම පිළිබඳ මූලික සිද්ධාන්ත මේ කොටස් සාමාන්‍යයෙන් ඕනෑම ශිෂ්‍යයෙක් ඉගෙන ගන්නවා. හැබැයි ඒකම මතක් කරන්නට ඕන අපි මෙතෙක් ඉගෙනගත්තු උසස් පෙළ කිසිදු පාඩමක් ඒ කියන්නේ මෙතෙක් විෂය නිර්දේශය ඉගෙනගත්තු පාඩම් මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙකුට උනත් නිෂ්පාදන ගිණුම එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය ලේඛනය රුදකලාව අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා තමන්ගේ දැනුම මට්ටම කුමන මට්ටමේ තිබ්බත් මේ පාඩම බොහොම සාර්ථකව අධ්‍යයනය කළ හැකියි. රයිට්. දැන් අපි සලකා බලන්න ඕන මේ වගේ නිෂ්පාදන ගිණුමක් එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්න පුළුවන් කුමන මට්ටමේ ව්‍යාපාරවලටද කියන වග. හොඳයි. දැන් අපි අවබෝධ කරගත යුතුයි මේ නිෂ්පාදන ගිණුමක් හදන්න පුළුවන් නිෂ්පාදන ව්‍යාපාරයකට. දැන් නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ භාණ්ඩයක් හදන ව්‍යාපාරයකට. ඒ කියන්නේ දැන් ලීබඩු නිෂ්පාදන ආයතනයකට පුළුවන් නිෂ්පාදන ගිණුමක් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්න. මොකද ඒගොල්ලෝ ලීබඩුවක් හදනවනේ. ඒකම උණු කම්හලකට පුළුවන්, ඇඟලුම් කම්හලකට පුළුවන්. ඒ වගේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන තැනකට නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්න පුළුවන්. හැබැයි සේවයක් හදන තැනකට ඒ කියන්නේ උදාහරණයක් විදිහට සම්පත් බැංකුවට, උදාහරණයක් විදිහට LTC උසස් අධ්‍යාපන ආයතනයේට සම්පත් බැංකුවට නිෂ්පාදන පිරිවැය ලේඛනයක් නිෂ්පාදන කිරීමක් හදන්න බෑ. LTC උසස් අධ්‍යාපන ආයතනයේට නිෂ්පාදන කිරීමක් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්න බෑ. ඒකට හේතුව අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. LTC එක භාණ්ඩයක් හදන්නේ නැහැනේ. සම්පත් බැංකුව භාණ්ඩයක් හදන්නේ නැහැනේ. ඒගොල්ලෝ සේවයක් සපයන්නේ. ඒක නිසා සේවා සපයන ව්‍යාපාර වලට නම් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් නිෂ්පාදන කිරීමක් හදන්න බෑ. එහෙනම් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් නිෂ්පාදන කිරීමක් හදන්න පුළුවන් කුමන මට්ටමේ ව්‍යාපාරවලටද? භාණ්ඩයක් නිපදවන ව්‍යාපාරවලට. ඔන්න ඊගාවට අපිට ප්‍රශ්නයක් පැන නගිනවා. දැන් ඔයාලා දන්නවා නිෂ්පාදන ගිණුමක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්න පුළුවන් භාණ්ඩයක් නිපදවන ව්‍යාපාරවලට තමයි. ඒක හරි. එතකොට මේ විදිහේ භාණ්ඩයක් නිපදවන ව්‍යාපාරයක් එහෙම නැත්නම් නිෂ්පාදන ව්‍යාපාරයක් මේ කියන නිෂ්පාදන ගිණුමක් නැත්නම් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්නේ ඇයි? දැන් ඕනෑම දෙයකට හේතුවක් තියෙනවනේ නේද? දැන් අද පොසොන් පෝය දවසනේ. එතකොට ඕනෑම දෙයකට හේතුවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ හිටිය අගසව් කෙනෙක් තමයි සරියුත් හාමුදුරුවෝ. අපි කියනවා උපතිස්ස පරිබ්‍රාජකයා ගිහි කල නේ. උපතිස්ස පරිබ්‍රාජකයා ධර්මය අහන්නේ කාගෙන්ද? අස්සජි හාමුදුරුවන්ගේ. අස්සජි හාමුදුරුවන්ගේ ගමන දැකලා විලාසය දැකලා පැහැදිලා උපතිස්ස පරිබ්‍රාජකයා ඇවිල්ලා අස්සජි හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේගේ ශාස්ත්‍රූවරයා නම් කවුද කියලා. එතකොට අස්සජි හාමුදුරුවෝ මොකෝ කියන්නේ? අස්සජි හාමුදුරුවෝ කියනවා "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතං ආහ. තේසං චයෝ නිරෝධෝ ඒතං වාදි මහා සමනෝ" කියලායි දේශනා කරන්නේ. යම් ඵලයක් යම් හේතුවක් නිසා හටගෙන තියනවාද එකී හේතුව ගැන එකී ඵලය ගැන එකී හේතුව නැති කිරීමෙන් එකී ඵලය නැති කිරීම ගැන දේශනා කළේ මගේ ශාස්ත්‍රූවරයාණන් කියලා කියනවා. ඉතින් එහෙමනම් දැන් අපි දන්නවා හොඳ ආකාරවම නිෂ්පාදන ගිණුමක් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක කියලා. මගේ ප්‍රශ්නේ මොන හේතුවකටද අපි නිෂ්පාදන ගිණුමක් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් මේ විදිහේ භාණ්ඩ නිපදවන ව්‍යාපාරයක් ඇතුලේ හදන්නේ? හරි. අපි බලමු ඇයි එහෙම කරන්නේ කියලා. right. දැන් අපේ ශිෂ්‍යයන්ට මේ ප්‍රශ්නය අහුවොත් මොන කෙහෙල් මලටද නිෂ්පාදන පිරිවැය ලේඛනයක් නැත්නම් නිෂ්පාදන කිරීමක් හදන්නේ කියලා විවිධාකාර උත්තර ලැබෙන්නට පුළුවන්. සමහරු හිතනවා නිෂ්පාදන කිරීමක් හදන්නේ දැන් උදාහරණයක් විදිහට හිතමුකෝ අපි ගාමන්ට් එකක් කියලා. අපි මේ ගාමන්ට් එකේ ගවුම් අහනවා. එහෙනම් මේ ගවුමක් විකුණන්නේ කීයටද කියලා මිල තීරණය කරන්න තමයි අපි නිෂ්පාදන ගිණුමක් හදන්නේ. නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්නේ. එහෙම හිතන පිරිසක් ඉන්නවා. තව සමහරු හිතනවා මේ විදිහට මේ ගවුම් නිපදවලා විකුණලා අපිට ලාභයේ විදිහට කීයක් ලැබෙනවද කියලා හොයන්න තමයි නිෂ්පාදන ගිණුමක් හදන්නේ. එහෙම හිතන පිරිසකුත් ඉන්නවා. හැබැයි මගේ පුතේ ඔය කාරණා දෙකටම නෙමෙයි අපි නිෂ්පාදන ගිණුමක් හදන්නේ. අපි නිෂ්පාදන ගිණුමක් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් එහෙනම් මොකටද හදන්නේ?
අපි නිෂ්පාදන පිරිවැය ලේඛනයක් නිෂ්පාදන කිරීමක් හදන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක පසුගිය කාල පරිච්ඡේදයක් තුල. දැන් බලන්න අපේ නිබන්ධනයේත් ඒක ඉතා පැහැදිලිව කියනවා මේ බලන්න පසුගිය කාල පරිච්ඡේදයක් තුල නිෂ්පාදන ව්‍යාපාරයක භාණ්ඩ නිපදවීමට වැය කරපු මුළු පිරිවැය ගණනය කිරීම සඳහා වැය කළ මුළු පිරිවැය ගණනය කිරීම සඳහා ඔයාට පුළුවන් නම් ওই නිබන්ධනයේ චුට්ටක් ওই වැය කළ මුළු පිරිවැය කියන තැනට එළියට ඊතලයක් ගහලා ලියා ගන්න නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම සඳහා කියලා. එහෙනම් නිෂ්පාදන ගිණුමන් නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදන්නේ එයි පසුගිය කාල පරිච්ඡේදයක නිෂ්පාදන ව්‍යාපාරයක භාණ්ඩ නිපදවන්න වැය වෙච්ච මුළු පිරිවැය ගණනය කරන්න. එහෙම නැතුව ලාභය හෝ අලාභය හොයන්නවත් අපි නිපදවපු බඩුව කීයකටද විකුණන්නේ කියලා හොයන්නවත් නෙමෙයි. හැබැයි නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හැදීමේ ප්‍රතිඵලයක් විදිහට අපිට තව ඉස්සරහට තව පියවර කිහිපයක් දිනු කළොත් අපිට පුළුවන් අපේ භාණ්ඩේ කීයටද විකුණන්නේ කියලා තීරණය කරන්න. අපිට හොයන්න පුළුවන් අපි හදපු භාණ්ඩ විකුණලා අපිට ලාභද අලාභද කියලා හොයන්නත් පුළුවන්. ඒකට තව පියවරක් දෙකක් ඉස්සරහට යන්න ඕන. හැබැයි නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හැදීමේ මුඛ්‍ය පරමාර්ථය නිෂ්පාදන ව්‍යාපාරයක පසුගිය කාල පරිච්ඡේදයක භාණ්ඩ නිපදවන්නට වැය වෙච්ච නිෂ්පාදන පිරිවැය. එහෙම නැත්නම් වැය වෙච්ච සම්මස්ත වියදම හොයාගන්න එක. හොඳයි. ඊගාවට මෙන්න මේ කියන නිෂ්පාදන පිරිවැය. ඒ කියන්නේ භාණ්ඩයක් නිපදවන්නට වැය වෙච්ච මේ සමස්ත නිෂ්පාදන පිරිවැය විවිධ පදනම් කීපයක් යටතේ වර්ග කරන්නට පුළුවන්. ඒක ඕගොල්ලන්ට ඔයාලගේ නිබන්ධනයේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා මුළු නිෂ්පාදන පිරිවැය කියන එක වර්ග කරන්නේ කොහොමද කියලා. දැන් මේ කොටස ටිකක් සිද්ධාන්තමය දේවල් වලට බර කොටසක්. නමුත් අපි මේක සාවධානව ඉගෙන ගන්නටම ඕනි පාඩමේ ඉස්සරහට යනවා නම්. හරි? මොකද්ද දැන් මේ අපි කරන්ට යන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. නේ? මුළු නිෂ්පාදන පිරිවැය අපි උත්සාහ කරනවා වර්ග කරන්න. හරි? අපි මුළු නිෂ්පාදන පිරිවැය වර්ග කරන්නට උත්සාහ කරනවා. විවිධ පදනම් භාවිතා කරමින්. හරි. අපි බලමු කොහොමද එහෙම වර්ග කරන්නේ කියලා. මේ බලන්නකෝ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් අපි පුතේ චුට්ටක් මෙහෙම කල්පනා කරලා බලමු. අර මම පෙර කියන අපේ ඇඟලුම් කම්හල. අපි ඇඟලුම් කම්හලක ගවුමක් නිපදවනවා. ගවුමක් හදනවා. හොඳද? එතකොට දැන් ඔයාලට කියන්න පුළුවන්ද අනෙකුත් සියලුම දේවල් අමතක කරලා මේ ඇඟලුම් කම්හලක ගවුම නිපදවන්න වැයවන වියදම් මොනවද? එකී මෙකී නොකී වියදම් රාශියක් වැය වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලා චුට්ටක් කල්පනා කරලා බලන්න ඇඟලුම් කම්හලක ගවුමක් නිපදවන්න වැයවන පිරිවැය වර්ග වියදම් වර්ග මොනවද කියලා. දැන් අපි අවබෝධ කරගත යුතු කාරණය තමයි ඕනෑම නිෂ්පාදන ව්‍යාපාරයක් ගත්තොත් ඒ ඕනෑම නිෂ්පාදන ව්‍යාපාරයක විවිධ වර්ගයේ වියදම් තියෙනවා. භාණ්ඩ නිපදවීම වෙනුවෙන් දරපු විවිධ වර්ගයේ වියදම් තියෙනවා. ඔන්න ඔය කියන වියදම් සියල්ල අපිට ප්‍රධාන කොටස් තුනකට කැඩුව හැකි ද්‍රව්‍ය සඳහා වැයවන වියදම්, ශ්‍රමය සඳහා වැයවන වියදම් සහ වෙනත් වියදම් කියලා. එතකොට දැන් අපි ශිෂ්‍යෝ විදිහට යම් වියදමක් ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද නැත්නම් වෙනත් වියදමක්ද කියන එක පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. අපි බැලුවොත් ඇඟලුම් කම්හලක ගවුමක් නිපදවීමේ කාර්යය අපි නිරත වෙනවයි කියලා විදුලිය වැය වෙනවා. දැන් විදුලිය කියන්නේ ද්‍රව්‍යයක් නෙමෙයි. විදුලිය කියන්නේ ශ්‍රමයකුත් නෙමෙයි. එතකොට විදුලිය වැටෙන්නේ කොහාටද? වෙනත් කැටගරි එකට. එතකොට ඇඟලුම් කම්හලේ ගවුම් මහන්න රෙදි වලට වියදමක් යනවා. රෙදි වැටෙන්නේ මොන කැටගරි එකටද? ද්‍රව්‍ය කියන කොටසට. රෙදි කියන්නේ ඉතින් අමුද්‍රව්‍යනේ. ඊට පස්සේ මැහුම් කුලී. මැහුම් කුලී කියන්නේ සේවකයන්ට කරන ගෙවීමක් නේ නේද? එහෙනම් ඔය මැහුම් කුලී සහ සේවකයන්ට කරන ගෙවීම් වගේ දේවල්.
ඒවා තමයි ශ්‍රමය කියලා කියන්නේ. ඉතින් සරල ප්‍රශ්නයක් මම මේ අහනදී පහවසරේ ළමයෙක් වුණත් කියාවි ඇඟලුම් කම්හලක මැහුම් කුලි සේවකයන්ට කරන ගෙවීම් වැටෙන්නේ ශ්‍රමයට කියලා. එතකොට ඇඟලුම් කම්හලක නූල්, එතකොට බොත්තම් නේ, ඒ වගේ නූල් බොත්තම් වගේ දේවල් සලකන්නේ අමුද්‍රව්‍ය වියදමක් විදිහට. ඒ අපිට පැහැදිලි. එතකොට අපි මෙහෙම හිතමු. ඇඟලුම් කම්හලක තියෙනවා ප්‍රවාහන වියදම්. ඇත්තටම මෙතන මේ ප්‍රවාහන වියදම් කියන එකෙන් මම අදහස් කරේ අර රෙදි ටික අපි හිතමු රෙදි චීනෙන් ගෙන්නන්නේ කියලා. ඇඟලුම් කම්හල තියෙන කුලිය පිටියේ කියලා. ඒතකොට චීනේ ඉඳන් කුලිය පිටියට රෙදි ගේන්න ගිය ප්‍රවාහන වියදම්. අපි සලකන්නේ ද්‍රව්‍යයක්ද ශ්‍රමයක්ද වෙනත්ද? ඇත්තටම ළමයි අපි ඒක සලකන්නේ ද්‍රව්‍ය වියදමක් කියලා. ඒකට හේතුව ද්‍රව්‍ය රැගෙනීම වෙනුවෙන් ප්‍රවාහන වියදම දරලා තියෙන්නේ. ඒක නිසා ඒකත් ද්‍රව්‍ය වියදමක්. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ දේවල් හිතන්න. මහන මැෂින් සඳහා වියදම් යනවා. මේ මහන මැෂින් සඳහා වියදම කිව්වේ අලුතෙන් මහන මැෂින් ගන්න එක නෙමෙයි. අලුතෙන්ම මහන මැෂින් ගන්න එක ඇත්තටම වියදමක් නෙමෙයි වත්කම්මත්පත් කර ගැනීමක් නේ. නමුත් දැන් මේ තියෙන මහන මැෂිම දුවන මට්ටමක තියාගන්න අපි ලිහිසි තෙල් දාන්න වෙනවා නේද? යම් යම් එකම අලුත් වැඩියා යන්ත්‍ර අලුත් වැඩියා කරන්ට වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනස් කියලා. දැන් ඒ විතරක් නෙමෙයි ඇඟලුම් කම්හලක මෝස්තර නිර්මාණය කරන්නට සිද්ධ වෙනවා. එතකොට මෝස්තර නිර්මාණය කරන්න යන වියදම ඇත්තටම ද්‍රව්‍යකුත් නෙමෙයි ශ්‍රමයකුත් නෙමෙයි. ඒක වෙනත් වියදමක්. ඒක වෙනත් වියදමක්. මම විශ්වාස කරනවා ඔය විදිහට ඇඟලුම් කම්හලක වේවා වෙනත් නිෂ්පාදන ව්‍යාපාරයක වේවා යම් වියදම් ගොන්නක් දීලා ඒ වියදම් ගොන්න ද්‍රව්‍යද ශ්‍රමයද එහෙම නැත්නම් වෙනත් වියදම්ද කියලා දාන්න කිව්වොත් කෙනෙකුට ඒක ද්‍රව්‍ය ශ්‍රමය හා වෙනත් කියලා වර්ග කරගත හැකි කියන විශ්වාසය මට තියෙනවා. ඒ අවබෝධය අවශ්‍යයි මේ පාඩමේ ඉස්සරහට යන්න. දැන් හොඳින් බලන්න මේ මුළු නිෂ්පාදන පිරිවැය වර්ගීකරණයට අපි මේ නිබන්ධනයේ දීලා තියෙන ගැලීම් සටහන දිහා. අර අපේ තියෙන පූර්ව අවබෝධයත් එක්ක මුළු නිෂ්පාදන පිරිවැය මූලිකවම වර්ග කරනවා පුතේ කොටස් දෙකයි. එකක් ප්‍රාථමික පිරිවැය. ඒ ප්‍රාථමික පිරිවැය වලට කියනවා ඍජු පිරිවැය කියලා. අනිත් වර්ගයේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ප්‍රාථමික ඍජු කියන එකේ විරුද්ධ පතේ වක්‍ර කියන එකනේ. එහෙනම් ඒවට කියනවා වක්‍ර පිරිවැය කියලා. දැනට ඔයාට නොතේරුණත් ඔයා මතක් තියාගත යුතුයි මුළු නිෂ්පාදන පිරිවැය පොතේ හැටියට ප්‍රධානම වර්ග දෙකයි. එකක් ප්‍රාථමික පිරිවැය නොහොත් ඍජු පිරිවැය, දෙවැනි එක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය නොහොත් වක්‍ර පිරිවැය කියලා. දැන් ඔන්න ඔය කියන ප්‍රාථමික පිරිවැය නොහොත් ඍජු පිරිවැය අන්න කොටස් තුනකට කඩනවා. ඍජු අමුද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ අනිකුත් ඍජු පිරිවැය කියලා. දැන් අපිට අවබෝධයක් තියෙන්නට ඕන ඊගාව පියවරේදී මොකක්ද මේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැයක් කියලා අපි කියන්නේ කියලා. මොකක්ද මේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැයක් කියන්නේ? මොකක්ද ඍජු ශ්‍රම පිරිවැයක් කියලා කියන්නේ? මොකක්ද අනෙකුත් ඍජු පිරිවැයක් කියලා කියන්නේ කියන කාරණේ ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. එහෙනම් අපි මේ දක්වා දන්නේ මොනවද? මුළු නිෂ්පාදන පිරිවැය කියන එක ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවා. ඒවා තමයි ප්‍රාථමික පිරිවැය හෙවත් ඍජු පිරිවැය. දෙවනි වර්ගයේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය. මේ කියන ප්‍රාථමික පිරිවැය යලි කොටස් තුනයි ඍජු අමුද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය සහ අනිකුත් ඍජු පිරිවැය. එහෙමනම් අපේ ඊගාව පියවර වෙන්නේ මෙන්න මේ ප්‍රාථමික පිරිවැය නොහොත් ඍජු පිරිවැය යන්නේ අපි අදහස් කරන්නේ මොකක්ද කියන කාරණේ. දැන් පුතේ ඔයා හොඳින් බැලුවොත් ඔයාට වැටහෙවි මොකක්ද මේ ප්‍රාථමික පිරිවැය කියන්නේ කියලා. අපි චුට්ටක් කියවමු. මොකක්ද කියන්නේ? නිෂ්පාදනයේට කෙලින්ම සම්බන්ධ වූ පිරිවැය. ප්‍රාථමික පිරිවැය හෙවත් ඍජු පිරිවැය වේ. නිෂ්පාදනයේට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන පිරිවැය. මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ නිෂ්පාදනයේ වැඩි අඩු වන විට මෙකී පිරිවැය
අනුලෝම සමානුපාතිකව වෙනස් වීමයි. අපි මෙතන චූටි වෙනසක් කරනවා. මෙකී පිරිවැය බොහෝ විට අනුලෝම සමානුපාතිකව වෙනස් වීමයි කියලා දාගමු. හැම වෙලාවෙම අනුලෝම සමානුපාතිකව වෙනස් වෙන්නේ බොහෝ විට බොහෝ විට අනුලෝම සමානුපාතිකව වෙනස් වෙනවා. හරි. එතකොට දැන් කෙනෙක් අහන්න පුළුවන් මොකක්ද අප්පා අනුලෝම සමානුපාතිකව වෙනස් වෙනවයි කියලා අදහස් කරන්නේ. right. අපි ඒ ගැනත් සැලකිලිමත් වෙමුකෝ. මොකද්ද අනුලෝම සමානුපාතිකව වෙනස් වෙනවයි කියන්නේ? දැන් පුතේ අනුලෝම සමානුපාතිකව වෙනස් වෙනවයි කියන්නේ නිෂ්පාදනය අඩු වැඩි වෙද්දී මෙකී පිරිවැයත් අඩු වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදියට අපි ඇඟලුම් කම්හලේ උදාහරණෙම ගමු. ගවුම් මහන්න වැය වෙන රෙදි. අපි මේ කපු රෙද්දෙන් ගවුම් මහන්නේ කියලා හිතන්න. එහෙම කරන්නේ නැතුව ඇති ප්‍රායෝගික ලෝකේ. නමුත් අපි එහෙම හිතමු. අපි කපු රෙදි වලින් තමයි ගවුම් මහන්නේ. එහෙනම් ගවුම් මහන ඇඟලුම් කම්හලේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැය වෙන්නේ කපු රෙදි. ඉතින් අපි මහන ගවුම් ගාන වැඩි වෙන්න අපි මහන ගවුම් ගාන වැඩි වෙන්න රෙදි සඳහා වැයවන පිරිවැය වැඩි වෙනවනේ. එහෙනම් ඍජු අමුද්‍රව්‍ය පිරිවැය කියන එක නිෂ්පාදනයට සාපේක්ෂව අනුලෝම සමානුපාතිකව වෙනස් වෙනවා. දැන් අපි තව උදාහරණයක් ගත්තොත් අපි බේකරියක් ගත්තොත් බේකරියේ පාන් හදනවා. ඒතර බේකරියක ඍජු අමුද්‍රව්‍ය පිරිවැය වෙන්නේ මොනවද? පාන් පිටි. ඉතින් පුතේ පාන් පිටි කියන දේ අපි හදන පාන් රාත්තල් ගන්න වැඩි වෙනවා අඩු වෙනවා. නේද? එහෙනම් මෙන්න මේ කියන ප්‍රාථමික පිරිවැය නොහොත් ඍජු පිරිවැය බොහෝ විට සම විටම නෙමෙයි බොහෝ විට නිෂ්පාදනයේ වැඩි අඩු වීමට සාපේක්ෂව අනුලෝම සමානුපාතිකව වෙනස් වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනයේ වැඩි වෙද්දී මේ පිරිවැය වැඩි වෙනවා, නිෂ්පාදනයේ අඩු වෙද්දී මේ පිරිවැය අඩු වෙනවා. එහෙනම් මේ ප්‍රාථමික පිරිවැය කියන දේ ඇතුලේ දේවල් තුනක් තියෙනවා. ඍජු අමුද්‍රව්‍ය පිරිවැය, ඍජු සම පිරිවැය සහ අනෙකුත් ඍජු පිරිවැය කියලා. හොඳයි. අපි මේ වෙද්දි දන්නවා නිෂ්පාදන මුළු නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කොටස් දෙකයි ප්‍රාථමික පිරිවැය හා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය නොහොත් ඍජු පිරිවැය කියන්නේ නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ වන පිරිවැය. මෙවුවා නිෂ්පාදනයේ වැඩි අඩු වීමට සාපේක්ෂව අනුලෝම සමානුපාතිකව බොහෝ විට වෙනස් වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් උපකොටස් තුනයි. මොකේද? මේ ප්‍රාථමික පිරිවැය නොහොත් ඍජු පිරිවැය ප්‍රධාන උපකොටස් තුනයි. මොනවද තරුවේ උපකොටස් තුන? එකක් ඍජු අමුද්‍රව්‍ය, අනිත් එක ඍජු ශ්‍රමය, අනිත් එක ඍජු වෙනත්. එහෙනම් දැන් අපිට පැහැදිලි අවබෝධයක් තියෙන්නට ඕන. කිසියම් නිෂ්පාදන ව්‍යාපාරයක ඍජු අමුද්‍රව්‍ය පිරිවැය කියන්නේ මොනවද? ඍජු ශ්‍රම පිරිවැය කියන්නේ මොනවද? අනිකුත් ඍජු පිරිවැය කියන්නේ මොනවද කියන එක පිළිබඳව අපිට හසල අවබෝධයක් තියෙන්නට ඕන. එහෙනම් අපි ඊගාව පියවර මේ ඍජු අමුද්‍රව්‍ය කියන්නේ ඍජු ශ්‍රමය කියන්නේ අනෙකුත් ඍජු පිරිවැය කියන්නේ. එහෙම නැත්නම් මේ තුනීම එකතුව ප්‍රාථමික පිරිවැය කියලා තමයි අපි කිව්වේ. ඒ කියන්නේ මොනවද කියන එකයි දැන් අපි ඊගාවට අධ්‍යයනය කරන්නට යන්නේ. මේ බලන්න පුතේ දැන් අපි ඉගෙන ගන්නට යන්නේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැයක් කියන්නේ මොකක්ද? අපි ඉංග්‍රීසියෙන් කියනවා direct material cost. මේ ඉගෙන ගන්න දේ බොහොම හොඳින් ඉගෙන ගන්න. අපි නිබන්ධනයේ කියවමු මොකක්ද මේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැයක් කියන්නේ? බලන්න මේගොල්ලෝ කියනවා නිෂ්පාදනයේට කෙලින්ම සම්බන්ධ වූ අමුද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය ඍජු අමුද්‍රව්‍ය පිරිවැය ලෙසින් හැදින්වේ. ඒ කියන්නේ නිෂ්පාදනයේට කෙලින්ම මේ අමුද්‍රව්‍ය අවශ්‍යයි. නිෂ්පාදනයේ වැඩි අඩු වන විට මේකී ඍජු අමුද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය අනුලෝම සමානුපාතිකව වෙනස් වේ. ඒ කියන්නේ නිෂ්පාදනයේ වැඩි වෙනවා අඩු වෙනවා. මේකී ඍජු අමුද්‍රව්‍ය අවසාන නිෂ්පාදනය තුල අන්තර්ගත වේ. මේ බලන්න මේකී ඍජු අමුද්‍රව්‍ය අවසාන නිෂ්පාදනය තුල අන්තර්ගතව පවතී. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අවසාන නිෂ්පාදනය තුල මේ ඍජු අමුද්‍රව්‍ය පේනවා කියලායි කියන්නේ. දැන් මේ බලන්න උදාහරණ මොනවද කියලා. ඇඟලුම් නිෂ්පාදනයේදී රෙදි, නූල්, බොත්තම් ළමයි දැන් ඔයා කමිසයක් ගත්තොත් ගවුමක් ගත්තොත් රෙදි පේනවනේ, නූල් පේනවා, බොත්තම් පේනවා. එතකොට පාන් නිෂ්පාදනයේදී පාන් පිටි, යීස්ට්, පොල් තෙල් දැන් කියයිද දන්නේ නැහැ. දැන් මේ පාන් ගෙඩියක පාන් පිටි පේනවද බං කියලා. පාන් පිටි නම් පේන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ පාන් පිටි තමයි මේ වෙන ඇසු රූපයක් ගෙනල්ලා මේ පාන් ගෙඩිය ඇතුලේ තියෙන්නේ නේද? එහෙනම් පාන් හදන්න යන ඍජු අමුද්‍රව්‍ය තමයි පාන් පිටි, යීස්ට්, පොල් තෙල්.
ලී බඩු හදන්න යනවා කියන්නේ. ලී බඩු හදන්න යනවා නම් ලී සඳහා යන දේවල් එන ගම් කියන්නේ ආලේපන ඒ වගේ දේවල් නේ. ගම් කියන්නේ ආලේපන නෙවෙයි. ආලේපන කියන්නේ තීන්ත නේ. හරි. ඊට පස්සේ සපත්තු නිපදවන්න යනවා නම් සපත්තු නිපදවන්න යන සාම් නූල් නේ ආලේපන. ඔන්න ඒ වගේ දේවල් තමයි ඍජු අමුද්‍රව්‍ය පිරිවැය කියලා කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනයේ ඍජුවම දාන අමුද්‍රව්‍ය. මම හිතනවා ඕනෑම පුංචි ළමයෙකුට ඍජු අමුද්‍රව්‍ය පිරිවැයක් කියන්නේ මොකක්ද කියන එක නම් දැන් පැහැදිලි කියලා. එහෙනම් අපේ ඊගාව ව්‍යායාමය ඍජු ශ්‍රම පිරිවැයක් කියන්නේ මොකක්ද කියලා අධ්‍යයනය කරන එක. හොඳයි. දැන් අපි බලමු ඍජු ශ්‍රම පිරිවැයක් කියන්නේ මොකක්ද? දැන් ඇත්තටම මේ නිබන්ධනේ දීලා තියෙන දේ කියවන්නත් කලින් ඕනනම් මම ඔයාට කියන්නම් ඍජු ශ්‍රම පිරිවැයක් කියන්නේ පුතේ භාණ්ඩ නිපදවන ශ්‍රමිකයාට ගෙවන වැටුප. දැන් අපි උදාහරණයක් විදිහට ඇඟලුම් කම්හලක් ගත්තොත් ඇඟලුම් කම්හලක රෙදි මහන මිනිස්සු ඉන්නවනේ. අපි කියන්නේ ජුකි මැෂින් ක්‍රියා කරවන්නේ කියලා. මිනිස්සු නෙමෙයි ගොඩක් වෙලාවට ගෑනුනේ. අපි කියනවා සන්නාලියෝ කියලා. අර අමරදේව මහත්තයාගේ සින්දුවකුත් තියෙන සන්නාලියනී කාටද සලුව වියන්නේ කියලා. ඒ වගේ සින්දු නම් ඔයාලා අහලා නැතුව ඇති. ඔයාලා අහන්නේ ඉතින් මේ හොටු පෙරාගත්තු සින්දුනේ. හරි කොහොම හරි කමක් නැහැ. ඒ ඇඳුම් මහනායට ගෙවන වැටුප ඍජු ශ්‍රමයක්. දැන් එතකොට ඔය ඇඟලුම් කම්හලක කෙල්ලෝ ඇඳුම් හරියට මහනවද කියලා බලන්න වටේ කැරකි ඉන්නවනේ සාරියක් ඇඳගත්තු ගෑනු සෙට් එක. උන්ට කියනවා සුපර්වයිසර්ස්ලා කියලා. සුපරීක්ෂකයෝ. දැන් සුපරීක්ෂකට ගෙවන වැටුප ඍජු ශ්‍රමයක් වෙන්නේ නේ. එයි යකෝ සුපරීක්ෂක ඇඳුම් මහන්නේ නේ. එතකොට ඇඟලුම් කම්හලේ නිෂ්පාදන කළමනාකරුට ගෙවන වැටුප ඍජු ශ්‍රමයක් වෙන්නේ. එයි ප්‍රොඩක්ෂන් මැනේජර් හෝ නිෂ්පාදන කළමනාකරු ඇඳුම් මහන්නේ නේ. එහෙනම් ඇඳුම් මහන අර නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුවම දායක වන ශ්‍රමිකයාට ගෙවන වැටුප තමයි ඍජු ශ්‍රමය කියලා කියන්නේ. මේ බලන්න අපි නෝට් එක කියවුවොත් නිෂ්පාදනයේට කෙලින්ම සම්බන්ධ වන ශ්‍රමිකයන් සඳහා වැයවන පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය ලෙස හැඳින්වේ. නිෂ්පාදනයේ වැටි අඩු වන විට මෙකී ඍජු ශ්‍රම පිරිවැය බොහෝ විට අනුලෝම සමානුපාතිකව වෙනස් වේ. මෙන්න මෙතෙන්ට අපි දා ගැනීම ඉතාම උචිතයි බොහෝ විට. මොකද හැම විටම නෙමෙයි. බොහෝ විට නේ බොහෝ විට තමයි නිෂ්පාදනය වෙනස් වීමට අනුලෝම සමානුපාතිකව ඍජු ශ්‍රම පිරිවැය වෙනස් වෙන්නේ. ඒ ඇයිදයි කියන එක මම ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් නිකමට හිතන්න දැන් අපේ පැතිවල ගාමන්ට් ෆැක්ටරිස් තියෙනවනේ. ඔය ගාමන්ට් ෆැක්ටරි එක ඇඳුම් මහන නැන්දලාට පඩි ගෙවන්නේ මහන ඇඳුම් ගානටද. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ස්ලිම් ලයින් කියන ගාමන්ට් එක ස්ලිම් ලයින්ලා මාස් හෝල්ඩින් ගාමන්ට් එකක් ඒගොල්ලෝ මොනවද මහන්නේ ඉන්ටිමේට්ස් කියන්නේ කාන්තා යට ඇඳුම්. සරල තේරෙන භාෂාවෙන් කිව්වොත් ගෑනු අඳින ජම්මි. හැබැයි මේ ඒව ලංකාවේ ගෑනුන්ට අඳින්න බෑ. වික්ටෝරියා සීක්‍රට් වගේ ඊටාම ලෝක පූජිත බ්‍රෑන්ඩ්ස් තමයි ඒගොල්ලෝ මහන්නේ. හැබැයි දැන් ඒගොල්ලන්ට වැටුප් ගෙවන්නේ පුතේ තේරෙන භාෂාවෙන්ම කිව්වොත් මහන ජංගි ගානටද? එහෙමද වැටුප් ගෙවන්නේ? එහෙම ගෙවන්නේ. එහෙම මහන ජංගි ගානට නම් වැටුප් ගෙව්වේ ඕගොල්ලන්ට ඇහිලා තියෙන්න ඕන ස්ලිම් ලයින් එකේ වැඩට යන නැන්දලා අක්කලා කියනවා අයියෝ ඊයේ නම් කොල්ලගෙන් හැමතිස්සෙම කෝල්ස් ආවනේ ඇඳුම් මහා ඉති ජංගි 3යි මහන්න හම්බුනේ මගේ පඩියත් අඩු වෙනවා මේ මාසෙදී අද නම් මම මහනවා ජංගි 25ක් විතර. එහෙම කියනවා ඇහිලා තියෙනවා. එහෙම කියන්නේ ඒකට හේතුව දැන් ස්ලිම් ලයින් වගේ ගාමන්ට් එකක වැඩ කරන සේවකයන්ට පඩි ගෙවන්නේ මහන ඇඳුම් ගානට නෙවෙයි මාසික වැටුපක් ගෙවන්නේ. හැබැයි ස්ලිම් ලයින් වගේ ගාමන්ට් එක උනා මහන නැන්දලාගේ පඩිය ඍජු ශ්‍රමයක්. හැබැයි ඒක නිපදවන ඒකක ගානට අනුව අනුලෝම සමානුපාතිකව වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මෙතන නිෂ්පාදනයේ වැඩි අඩු වන විට මේකී ඍජු ශ්‍රම පිරිවැය බොහෝ විට අනුලෝම සමානුපාතිකව වෙනස් වෙනවා කියලා හැම විටම නෙමෙයි. ඔය දැන් ස්ලිම් ලයින් කියන ගාමන්ට් ෆැක්ටරිය උදාහරණයේදී ඇත්තටම මහන ඒකක ගානට අනුව ඍජු ශ්‍රම පිරිවැය අනුලෝම සමානුපාතිකව වෙනස් වෙන්නේ නැහැ. නමුත් පුතේ අපි දන්නවා දැන් ඔය අපේ පැතිවල ගෙවල් වල චූටි පොඩි ගාමන්ට්ස් තියාගෙන යනවා. නේද? එහෙම නැත්නම් පොඩි ටේලර් ෂොප් තියෙනවා. අපි ගත්තොත් අපේ නගරයේ තියෙන පොඩි ටේලර් ෂොප් එකක්. ඒ ටේලර් ෂොප් එකේ මහන ටේලර් මාමලා ඉන්නවා. ඒ ටේලර් මාමලාට නම් ගෙවන්නේ මහන කලිසම් ගානට. ඒ ටේලර් මාමලාට ගෙවන්නේ මහන ෂර්ට් ගානට. එතකොට ඒ ටේලර් මාමගේ පඩිය ඍජු ශ්‍රමයක්. අර ගාමන්ට් ෆැක්ටරියේ නැන්දගේ පඩිය වගේම ටේලර් මාමගේ පඩියත් ඍජු ශ්‍රමයක්. හැබැයි ටේලර් මාමගේ පඩිය නිපදවන ඒකක ගාන අඩු වැඩි වෙද්දී වෙනස් වෙනවා. හැබැයි ස්ලිම් ලයින් කියන ගාමන්ට් ෆැක්ටරියේ නැන්දලාගේ පඩිය නිපදවන ඒකක ගාන අඩු වැඩි වෙද්දී වෙනස් වෙන්නේ නැහැ. එතන ටේලර්ගේ
අර ඇඟලුම් කම්හල එජුකී මැෂින් ක්‍රියා කරවන්නේගේ වැටුප අතර පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මේ දෙකම අපි සලකන්නේ ඍජු ශ්‍රමයක් විදිහට. හොඳින් මතක් තියාගන්න මේ දෙකම ඍජු ශ්‍රමයක්. හැබැයි ඇඟලුම් කම්හලේ උදාහරණයේදී නිපදවන ඒකක ගාන වැඩි අඩු වෙද්දී ශ්‍රම පිරිවැය වෙනස් වෙන්නේ නෑ. මාසික වැටුපක් ගෙවන නිසා. හැබැයි ටේලර් ෂොප් එකේ උදාහරණයේදී මහන ඒකක ගානට අනුව වැටුප් ගෙවන ඉඳා හදන ඒකක ගාන වෙනස් වෙද්දී ගෙවන වැටුප වෙනස් වෙනවා. දැන් බලන්න මගේ දීලා තියෙන නිබන්ධනයේ උදාහරණ ඇඟලුම් නිෂ්පාදනයේදී මැෂින් ක්‍රියා කරවන්නන්ගේ වැටුප. පාන් නිෂ්පාදනයේදී පාන් පුරුස්සන්නන් සඳහා ගෙවන වැටුප. ඇත්තනේ මේ පාන් පුරුස්සන්නට අපි කියනවා බක්කරේ කියලා නියම සිංහලෙන්නේ. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා බේකර්. එතකොට ලී බඩු නිෂ්පාදනයේදී වඩු කාර්මිකයා. අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ වඩු මාමා වඩ්ඩා කියලා උගොල්ලෝ කියන්නේ වඩු මාමට ගෙවන පඩිය. එතකොට සපත්තු නිෂ්පාදනයේදී සපත්තු මසන්නාට ගෙවන වැටුප. සපත්තු මසන්නාට නියම සිංහලෙන් කියන්නේ සපතේරුවා කියලානේ. සපතේරුවට ගෙවන වැටුප. දැන් හිතන්නකෝ මේ අපේ මේ පාන් නිපදවන්න යන්නේ. පාන් නිපදවන බේකරියේ ඉන්න මුරමාමි. මුර කරන්න බල්ලෝ පාන් අරන් ගියයිද කියලා බලන්න බල්ලෝ වනිෂ්කයිද කියලා බලන්න ඊට මුරමාමි. ඒ මුරමාමට ගෙවන වැටුප දැන් ඍජු ශ්‍රමයක්ද? නෑනේ. මුරමාම පාන් හදන්නේ නෑනේ. මුරමාමට ගෙවන වැටුප ඍජු ශ්‍රමයක් නෙමෙයි. එහෙනම් ඍජු ශ්‍රමය කියන්නේ මේ නිෂ්පාදන කාර්ය සඳහා ඍජුවම දායක වෙන ශ්‍රමිකයන්ට ගෙවන වැටුපයි කියන එක මගේ පුතේ මේ වෙද්දී වාට හොඳින් පැහැදිලි වෙතයි කියා මා විශ්වාස කරනවා. හරි. එතකොට අපි මේ වෙද්දී ඔයගොල්ලන්ට කිව්වා නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කෑලි දෙකයි ප්‍රාථමික පිරිවැය නොහොත් ඍජු පිරිවැය අනිත් එක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය නොහොත් වක්‍ර පිරිවැය. ප්‍රාථමික පිරිවැයේ කෑලි තුනයි ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය. මෙන්න තුන්වෙනි වර්ගය අනෙකුත් ඍජු පිරිවැය. මොකක්ද දැන් මේ අනෙකුත් ඍජු පිරිවැය කියලා කියන්නේ? පුතේ අනෙකුත් ඍජු පිරිවැය කියන්නේ නිෂ්පාදනයේට කෙලින්ම සම්බන්ධයි. හැබැයි මෙවුවා අමුද්‍රව්‍යයක් නෙමෙයි ශ්‍රමයක් නෙමෙයි. එහෙම නැතිකොට වැයවන පිරිවැය අනෙකුත් ඍජු පිරිවැය ලෙස හැඳින්වෙනවා. මෙව්වත් ගොඩක් වෙලාවට නිෂ්පාදනය අඩු වෙද්දී වැඩි වෙද්දී ඊට සමානුපාතිකව අනුලෝම සමානුපාතිකව වෙනස් වෙනවා. දැන් උදාහරණයක් මෙහෙම හිතන්න. දැන් ටියුට් එකේ තියෙන උදාහරණ බලන්න. නමුත් ඊට කලින් මෙහෙම හිතන්න. අපි හදනවා ටොෆි. මේ පොෂ් වචනේ නේ ටොෆි. තේරෙන වැඩෙන් කිව්වොත් ටොපි බං ටොපි. අපි හදනවා ටොපි. දැන් ටොපි හදද්දී අනිවාර්යයෙන්ම තියෙන්න බෑ දැවටුම. කොලයක් නැති ටොපි දැකලා නැහනේ. එහෙනම් ඒවා සීනි බෝලානේ. කොලයක් ඕනමයි. එහෙනම් නමුත් දැන් ටොපි හදන්න වැයවන කොලේ කියන්නේ ද්‍රව්‍යයක් නෙමෙයි. ටොපි හදන්න වැයවන ද්‍රව්‍යයක් නෙමෙයි කොලේ. ශ්‍රමයකුත් නෙමෙයි. එහෙනම් ඒක ඍජු දැවටුමක්. ඒ ඍජු දැවටුම අපි වෙනත් ඍජු පිරිවැයක් විදිහටයි සලකන්නේ. හොඳම උදාහරණේ මේ සබන් ගන්න සබන් ටොයිලට් සෝප් කියන්නේ ටොයිලට් එක හොදන සෝප් නෙමෙයි. මේ ඇඟේ ගන්න සබන් තියෙන ලක්ස් රූපරෑ ජීනියෝ බිහි කරන්නේ නේද ලක්ස්. එතකොට මොනවද ඒ රටේ නැති ඒවා තියෙනවනේ. ඔන්න ඔය කියන දැන් ඔයා ජීවිතේට ඇඟේ ගාන සුවඳ සබන් කෑල්ල. පත්තර කොලයක හිම ඔතලා දෙනවද කඩේට ගියාපුවම නෑනේ. අනිවාර්යයෙන්ම ඇසුරුමක දාලා දෙන්න. හැබැයි ඒ වුණාට සබන් නිෂ්පාදනයේට අමුද්‍රව්‍ය මොනවද කියලා ඇහුවොත් ඕ ලෙවල් වලට විද්‍යාව කරපු ඕගොල්ලෝ මට කියයිනේ. සර් සබන් නිපදවන්න යන්නේ පොල් තෙල් කෝස්ටික් සෝඩා ඌවනේ අමුද්‍රව්‍ය වෙන්නේ. මේ සබන් කොලේ නෙමෙයි. හැබැයි සබන් කොලේ නැතුව සබන් විකුණන්න බෑ. එහෙනම් සබන් කොලේ කියන්නේ ඍජු දැවටුමක්. ඍජු දැවටුමක් කියන්නේ පුතේ වෙනත් ඍජු වියදමක්. තවත් ඒ වගේ ඒවා කීපයක් තියෙනවා. අපි ඒවා බලමු මොනවද කියලා. හරි රසවත් ඒවට දෙන්න තියෙන උදාහරණ. දැන් බලන්න නිෂ්පාදන පුරස්කාරය. දැන් නිෂ්පාදන පුරස්කාරය කියලා කියන්නේ ඒකම මෙතෙන්ට තව උදාහරණයක් වාට ලියාගත්ත එක ඍජු බලපත්‍ර. එතකොට මේ නිෂ්පාදන පුරස්කාරයක් ඍජු බලපත්‍රයක් වගේ කියන්නේ පුතේ අර නිෂ්පාදනයේ බුද්ධිමය අයිතිය සහිත මව් සමාගමට කරන ගෙවීමක්. දැන් උදාහරණයක් විදිහට පීසා ගන්න. පීසා නෙමෙයි බං පීසා. දැන් පීසා කියලා જાතියක් තියෙනවනේ කොහෙද ඔය වෙන්නප්පුව පැත්තේ එහෙම මං හිතන්නේ අපිට අවටම මේ කුලිය පිටේ ඉන්න දරුවන්ට මං හිතන්නේ ආසන්න වශයෙන් පීසා එකක් තියෙන්නේ වෙන්නප්පුවේ. එහෙම නැත්නම් කුරුණෑගල. දැන් අපි මම දන්නේ හරියට අපි හිතමු පීසා කියන නිෂ්පාදනයේ මව් සමාගම ඇමරිකන් සමාගමක් කියලා මං හරියට දන්නේ. දැන් වෙන්නප්පුව පීසා හට් එකේ වැඩ කරන්නේ ඇමරිකාවේ සුද්දෝද? ඇමරිකාවේ සුද්දෝ නෙමෙයි ඔය වෙන්නප්පුව පැත්තේ අප්පුහාමිලාගේ සිරිසේනලාගේ ළමයි. නේ? සුද්දෝ නෙමෙයි. හැබැයි ඒ වුණාට පීසා කියන කෑම ඇමරිකාවෙත් තියෙනවා. මව් සමාගම ඇමරිකන් නම් ඒගොල්ලන්ගේ වෙළඳ ලකුණ භාවිතා කිරීම වෙනුවෙන් නිපදවන ඒකකයක් පාසා හෝ කාලය පදනම් කරගෙන යම් ගාස්තුවක් එකී
මව් සමාගම ඇමරිකාවේ නම් මම දන්නේ නැහැ කියලා එකී මව් සමාගමට ගෙවිය යුතුයි. අන්න ඒ වගේ දේවල් තමයි මේ නිෂ්පාදන පුරස්කාරයක් කියලා අදහස් කරන්නේ. එතකොට නිෂ්පාදන පුරස්කාරයක් කියලා කියන්නේ එහෙම නැත්නම් ඍජු බලපත්‍රයක් බලපත්‍ර ගාස්තුවක් කියන්නේ ද්‍රව්‍යයක් නෙමෙයි ශ්‍රමයක් නෙමෙයි. නමුත් වෙනත් ඍජු වියදමක්. එකී ගාස්තුව ගෙවන්නේ නැතුව ඒ බිස්නස් එක කරගෙන යන්න බෑ. තේරෙනවා නේද උගුල්ලන්ට? එහෙනම් මේ නිෂ්පාදන පුරස්කාරය කියන්නේ වෙනත් ඍජු වියදමක්. පුතේ ඔකට තව හොඳ උදාහරණයක් තියෙනවා. අපි බලමු මේ අනිත් හොඳ උදාහරණය මොකක්ද? අනිත් හොඳම උදාහරණය තමයි කතෘ භාගය. මෙතනින් ලියන්නකෝ තව උදාහරණයක් නිෂ්පාදන පුරස්කාරය ගාවි. අපි තව උදාහරණයක් ලියනවා කතෘ භාගය කියලා. දැන් අහයි කෙනෙක් මොකද්ද සර් කතෘ භාගය? අපි අරක්කු භාගය එහෙමනම් දන්නවා. පුතේ කතෘ භාගය කියලා කියන්නේ දැන් මේ අපේ පන්තියේ ළමයෙක් කවුරු හරි ලිව්වා පොතක්. අපි හිතමු අපේ පන්තියේ ළමයෙක් ලියනවා පොතක් සුදු වීමේ රහස. නේ? දැන් පොත ලිව්වට ඔයාට පොත ප්‍රකාශයටපත් කරගන්න බෑනේ. පොත ප්‍රකාශයටපත් කරගන්න පොත් ප්‍රකාශකෙක් වාගෙන යන්න ඕන. දැන් අපි උදාහරණයක් විදිහට කියනවා මල් පියලි පොත් ප්‍රකාශකයෝ දංකොටුවේ ඉන්නවා. කවුද අයිතිකාරයා? ලයනල් ද සිල්වා කියලා විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. එතුමාව හොයාගෙන යනවා. අපි හිතමු අපේ පන්තියේ ඉන්නවා ගෑනු ළමයෙක් මේදානි කියලා මේදානි යන. සුදු වීමේ රහස කියලා පොතක් ලියලා තියෙනවා. මේදානි ගිහිල්ලා මල්පියලි පොත් ප්‍රකාශකයෝ ගාවට ලයනල් ද සිල්වා මහත්තයෝ කියලා කතා කරනවා. එතකොට යාහයි ළමයෝ. එතකොට කියනවා සර් මම මේ ආවේ මම පොතක් ලිව්වා සුදු වීමේ රහස කියලා. මට මේ පොත ප්‍රකාශයටපත් කරගන්න ඕනේ. දැන් ලයනල් ද සිල්වා මහත්තයත් බලනවා ඇත්තනේ මේ වගේ පොතක් උණු කැවුම් වගේ විකිනෙනවා. ලංකාවේ ගෑනු සුදු වෙනවා කිව්වොත් වහාරි බොනවනේ. නේද? දැන් ඔය ළමයි ඔය අපේ පන්තිවල ඉන්න ගෑනු ළමයි මූණේ පිපිඤ්ඤා උලනවා යෝගට් ගන්නවා. අපේ පන්ති කලින් හිටිය ළමයි මූණේ ඒ වගේ යෝගට් ගාලා පස්සේ ටිකක් වෙලා නිදාගෙන ඉන්නවා යෝගට් ටික පිහින්ද. මේකිට ඒක පිහා ගන්න අමතක වෙලා කූඹි කාලා අන්තිමට ඉස්පිරිතාලේ ගෙනිච්චා. මූණේ කූඹි කාලා. ඉතින් ඒ වගේ සුදු වෙන්න තියෙනවා නම් ආය අසුචි උනත් මූණේ උලන ගෑනු තමයි ලංකාවේ ඉන්නේ. දැන් ලයනල් ද සිල්වා මහත්තයාත් බලනවා යකෝ මේ පොත නම් මාර විදිහට අලවි වෙනවා. එහෙනම් මේක මුද්‍රණය කරන්න ඕනේ. දැන් එතකොට පොත මුද්‍රණය කිරීමේ වියදම් දරන්නේ කවුද? මල්පියලි පොත් ප්‍රකාශකයෝ නේද? හැබැයි ඒ මල්පියලි පොත් ප්‍රකාශකයෝ අලවිවන පොතක් පාසා සුදු වීමේ රහස නමින් අලවිවන පොතක් පාසා අර පොතේ කතෘට අපි ළමයාගේ නම ගත්තේ මේදානිනි කතෘවරිය මේදානි කියලා මහත්මිය මෙනවිය මේදානි මෙනවියට කතෘ භාගයක් ගෙවන්න ඕන ගාණක් ගෙවන්න ඕන. ඒ කතෘට ගෙවන ප්‍රමාණය තමයි අපි කියන්නේ කතෘ භාගය කියලා. දැන් මේදානි මල්පියලියේ සේවකයෙක් නෙමෙයි. ඒතකොට කතෘ භාගය කියන්නේ ශ්‍රම පිරිවැයක් නෙමෙයි. ඒක ද්‍රව්‍ය පිරිවැයකුත් නෙමෙයි. නමුත් වෙනත් ඍජු පිරිවැයක්. කතෘවරුන්ට කතෘ භාගය ගෙවන්නේ නැතුව පොත් ප්‍රකාශකයෙකුට දුවන්න බෑ. පොත් ප්‍රකාශකයෝ ඉන්නවනේ උගුරු දන්නවා ගුණසේන ඇට්ලස් හෝල් අරහෝල් මේ හෝල් කියයි නේ. එහෙනම් පොත් ප්‍රකාශකයෙක්ගේ පැත්තෙන් බැලුවොත් පුතේ කතෘ භාගය කියන්නේ වෙනත් ඍජු පිරිවැයක්. හොඳයි. හරි. දැන් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ කියන ඍජු අමුද්‍රව්‍ය පිරිවැය. අපි මේක මීට කලින් කතා කළා. මේ කියන ඍජු අමුද්‍රව්‍ය පිරිවැය. ඍජු ශ්‍රම පිරිවැය. අනෙකුත් ඍජු පිරිවැය. මේ තුනේ එකතුවට අපි කියනවා මොකක් කියලාද? ප්‍රාථමික පිරිවැය කියලා. අපි කලින් නිෂ්පාදන පිරිවැය ගැලීම් සටහන බැලුවොත් ආය වතාවක් පිටිපස්සට ගිහිල්ලා මේ බලන්න ඍජු අමුද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය අනිකුත් ඍජු පිරිවැය කියන තුනේ එකතුවට කියනවා මොකක් කියලාද? ප්‍රාථමික පිරිවැය එහෙම නැත්නම් ඍජු පිරිවැය කියලා. එහෙමනම් දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕන ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ ඍජු පිරිවැය කියලා කියන්නේ ඍජු අමුද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ අනිකුත් ඍජු පිරිවැය කියන දේවල් තුනේ එකතුවට. එහෙනම් ඒකයි මෙන්න මේ විදිහට කෙනෙකුට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන අනිකුත් ඍජු පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය කියලා. හොඳයි. දැන් ඕගොල්ලන්ගේ නිබන්ධනය ගත්තොත් ඔයාලගේ නිබන්ධනයේ කියනවා ඍජු අමුද්‍රව්‍ය ධන ඍජු ශ්‍රමය ධන අනෙකුත් ඍජු පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය නැත්නම් ඍජු පිරිවැය. මේක හැමෝටම තේරෙනවා. අතරම උසස් පෙළ විභාගයේ සඳහා නම් මේ භාවිතය 2019 ලෙවල් විභාගයෙන් පස්සේ ප්‍රමාණවත්. මොකද 2019 ලෙවල් විභාගයෙන් පස්සේ උසස් පෙළ විභාගයේදී ප්‍රාථමික පිරිවැය කියලා හඳුන්වන්නේ ඍජු අමුද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ අනෙකුත් ඍජු පිරිවැය කියන වියදම් තුනේ එකතුවට විතරයි.
2019 ලෙවල් වලින් පස්සේ. ඒ කියන්නේ වර්තමානයේ සලකන්නේ මෙහෙම. හැබැයි AAT එක්සැමින ප්‍රාථමික පිරිවැය නොහොත් ඍජු පිරිවැය කියන්නේ මෙන්න මේ කියන දේවල් තුනට අමතරව තවත් දේවල් කීපයක් ඇඩ් කරලයි AAT එක්සැමින ප්‍රාථමික පිරිවැය හදන්නේ. මේ බලන්න. මොකද්ද කළේ? ඉස්සර A level එක්සැමිනත් එහෙමයි. මොකද්ද ඒ කියන්නේ? ඍජු අමුද්‍රව්‍ය පිරිවැය ධන, ඍජු ශ්‍රම පිරිවැය ධන, අනෙකුත් ඍජු පිරිවැය ධන අවසාන නොනිමි. ඍණ ආරම්භක නොනිමි. සමානයි ප්‍රාථමික පිරිවැය. එහෙනම් ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ ද්‍රව්‍ය ශ්‍රමය සහ අනෙකුත් ඍජු පිරිවැය විතරක් නෙමෙයි. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ අනෙකුත් ඍජු පිරිවැය විතරක් නෙමෙයි. ඒකට අවසාන නොනිමි භාණ්ඩ එක්කහු කරලා ආරම්භක නොනිමි තොග අඩු කළාට පස්සේ උත්තරේට තමයි ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ. නමුත් කිසියම් ව්‍යාපාරයක නොනිමි තොග තිබ්බේ නැත්නම් පෙර පරිදිමයි ඍජු අමුද්‍රව්‍ය ධන ඍජු ශ්‍රමය සහ අනෙකුත් ඍජු පිරිවැය කියන දේවල් තුනේ එකතුව තමයි ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ. හරි. දැන් ඊගාවට අපිට පැන නගින ප්‍රශ්නය තමයි මොනවද දෙයනේ මේ නොනිමි කියලා කියන්නේ. දැන් බලන්න ඔය පහුගිය කාලේ විශේෂයෙන්ම පෝස්ටර් ගහලා ඡන්දෙ තිබ්බ කාලේ පෝස්ටර් දිහා බලන් හිටියන නොනිමි කියන එක තේරෙනවා. සමහර අපේක්ෂකයේ පෝස්ටර් ගහලා තිබ්බා නොනිමි මෙහෙවර නිමා කරන්නට පුරන් අපු දිනවමු. අන්න ඒ වගේ ගහනවා. නේ නොනිමි මෙහෙවර නිමා කරන්නට. එතකොට නොනිමි කියන්නේ තව කරලා ඉවර නෑ. පහුගිය කාලේ තිස්සෙම රට කෑලා රට කාලා තව ටිකක් කණ්ඩ තියෙනවා. ඒකින්ද ආයෙත් බලය ඉල්ලනවා ඉතුරු ටික කණ්ඩ මට බලය දෙන්න. නොනිමි මෙහෙවර නිමා කරන්න. දැන් ප්‍රාදේශීය සභාවෙම නම් ගමේ වැලි ගොඩ දාලා කොන්ත්‍රාත් අරගෙන ගම්ම කාලා කාබාසිනිය කරලා තව චූට්ටක් කණ්ඩ තියෙනවා. ඒ ඉතුරු ටික කණ්ඩ මට ආයෙ බලය දෙන්න. නොනිමි මෙහෙවර නිමා කරන්නට. එහෙමයි ගන්න. එහෙනම් පුතේ දැන් පැහැදිලි නොනිමි කියන්නේ මොකද්ද? කරලා ඉවර නැති බාගෙට කරපුවා. ඒව තමයි නොනිමි කියන්නේ. එතකොට දැන් මෙතන මේ අවසාන නොනිමි කියලා කියන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දවස වෙද්දී ගිණුම් කාල පරිච්ඡේදයේ අන්තිම දවස වෙද්දී බාගෙට කරලා තියෙන තොග අවසාන නොනිමි එක්කහු කරනවා. ඇත්තටම මේක වැරදි. මෙහෙම නෙමෙයි වෙන්න ඕන. මෙතෙන්ට වෙන්න ඕනේ ආරම්භක නොනිමි එක්කහු කරන්න ඕන. මේ ලිව්ව වැරදි. එක්කහු කරන්න ඕන ආරම්භක නොනිමි. ආරම්භක නොනිමි එක්කහු කරලා අඩු කරන්නයි ඕන අවසාන නොනිමි. මෙහෙමයි වෙන්නට ඕන. හරි? ආරම්භක නොනිමි එක්කහු කරලා අවසාන නොනිමි අඩු කරනවා. එතකොට ආරම්භක නොනිමි කියන්නේ ගිණුම් වර්ෂයේ ආරම්භක දවසට භාගයට කෙරලා තියෙන වැඩ. අවසාන නොනිමි කියන්නේ ගිණුම් වර්ෂයේ අන්තිම දවසට භාගයට කෙරලා තියෙන වැඩ. මෙවුවා ගානක දෙනවා. දුන්නොත් ප්‍රාථමික පිරිවැය හොයන්නේ ඔන්න ඔය විදිහට. මං හිතන්නේ ඔයාට තේරෙනවා ඇති කියලා. හරි පුතේ වාට මතක නම් දැන් අපි කතා කරපු නිෂ්පාදන පිරිවැය වර්ගීකරණය පළවෙනිම වර්ගීකරණය තමයි ප්‍රාථමික පිරිවැය හා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. දැන් අපි ප්‍රාථමික පිරිවැය කියන කැලල කතා කරලා ඉවරයි. දැන් ඊගාවට අපි එනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන එකකින් අදහස් කරන්නේ මොකක්ද? මේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයටම තමයි අපි කියන්නේ වක්‍ර පිරිවැය කියලා. දැන් ප්‍රාථමික පිරිවැයට කිව්වේ ඍජු පිරිවැය කියලානේ. එහෙනම් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයට අපි කියනවා මොකක් කියලාද? වක්‍ර පිරිවැය. එහෙම නැත්නම් ඕවර්හෙඩ් කොස්ට්. එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට් කොස්ට් කියලා කියනවා. දැන් අපි බලන්න ඕන මොකක්ද මේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයක් කියලා කියන්නේ. අපි ඒක මොකක්ද කියලා සලකා බලමුකෝ. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එහෙම නැත්නම් වක්‍ර පිරිවැය කියලා හඳුන්වන්නේ මොකක්ද? බලන්න මොකක්ද අපේ නිබන්ධනය කියන්නේ? නිෂ්පාදනයට කෙලින්ම සම්බන්ධ නොවන. දැන් ඍජු පිරිවැයේදී කිව්වේ කෙලින්ම සම්බන්ධ වන කියලානේ. මෙතෙන්දි කියන්නේ කෙලින්ම සම්බන්ධ නොවන පිරිවැය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ලෙසින් හැඳින්වේ. එනම් මෙකී පිරිවැය නිෂ්පාදනයේ අඩු වැඩි වීම මත සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. ඒ කියන්නේ වෙනස් වෙන්නෙම නැහැ කියලා නෙමෙයි කියන්නේ. නමුත් නිෂ්පාදනයේ අඩු වැඩි උනායි කියලා මේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සැලකිය යුතු මට්ටමට වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. දැන් පුතේ බලන්න මේගොල්ලෝ දෙන උදාහරණ එකක් තමයි කම්හලේ විදුලි ගාස්තුව. දැන් කම්හලේ විදුලි ගාස්තුව කියන්නේ කම්හලට යන විදුලි ගාස්තුව ගැන අනිවාර්යයෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැහැ නිෂ්පාදන පිරිවැය. හැබැයි ඒක ඍජු ද්‍රව්‍යයක් නෙමෙයි ඍජු ශ්‍රමයකුත් නෙමෙයි වෙනත් ඍජු වියදමක් විදිහට සලකන්නේත් නැහැ. ඒක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයක්. රක්ෂණ ගාස්තුව. කම්හලේ රක්ෂණ ගාස්තුව.
වරිපණම් ගාස්තු. කම්මල් තියෙන භූමිය වෙනුවෙන් පළාත් පාලන ආයතනයට ගෙවන බද්දක්නේ වරිපණම් කියලා කියන්නේ. ඒකී වරිපණම් ගාස්තු. අපි කුලියට ගත්තු භූමියක නම් කර්මාන්ත ශාලාව කරන් යන්නේ කුලී ගාස්තු. අපේ යන්ත්‍ර වගේ දේවල් වල අලුත් වැඩියා කියන. ඒ වගේ ක්ෂය වීම කියන්නේ භාවිතය නිසා ගෙවිලා යන එක. කලමනාකරුගේ වේතන නේ. ඒගොල්ලෝ මං කියන ඍජු ශ්‍රමයක් නෙමෙයි කියලා. සුපරීක්ෂකගේ වේතන නේද? අර මං කියන පාන් හදන බේකරියේ මුරමාමගේ වැටුප. අන්නේ ඒ වගේ දේවල් අපි සලකනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. ඔන්න ඔය කියන නිෂ්පාදන පොදු කාර්යයත් ඕනනම් කෙනෙකුට වෙනත් ද්‍රව්‍ය, වෙනත් ශ්‍රමය, වෙනත් වියදම් කියලා වර්ග කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. එහෙනම් නිෂ්පාදනයේට වෙනත් නෙමෙයි අතරම වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් කියලා වර්ග කරන්න පුළුවන්. එතකොට මේ නිෂ්පාදනයේට කෙලින්ම සම්බන්ධ නොවන ඔය කියන වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වලට තමයි අපි කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. හොඳයි. එතකොට දැන් ඔයාට පැහැදිලි හොඳ ආකාරවම මේ අපි මේ පාඩමේ මුලින්ම අධ්‍යයනය කරපු එක. මොකද්ද? මුළු නිෂ්පාදන පිරිවැය කොටස් දෙකයි ප්‍රාථමික පිරිවැය හා නිෂ්පාදන පොදු කාර්ය. ප්‍රාථමික කියන්නේ ඍජු අමුද්‍රව්‍ය ඍජු ශ්‍රමය අනිකුත් ඍජු වියදම්. නිෂ්පාදන පොදු කාර්ය නොහොත් වක්‍ර පිරිවැය කියලා ඊගාව වර්ගයේ තියෙනවා. මේ දෙකේම එකතුවට තමයි මුළු නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ. දැන් එහෙනම් ඔයාට වියදම් ගොන්නක් දීලා ඒ වියදම් ටික වර්ග කරන්න කිව්වොත් ඍජු අමුද්‍රව්‍ය ඍජු ශ්‍රමය අනිකුත් ඍජු පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්යය කියලා මම විශ්වාස කරනවා ඔයාට ඒ කාර්යය සාර්ථකව කරගැනීමේ හැකියාව දැන් මේ වෙද්දී තියෙනවයි කියලා. right. අපි මෙන්න මේ චූටි උදාහරණේ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න බලමු. මොකද්ද මේකේ කියන්නේ? නිෂ්පාදන ආයතනයක් සම්බන්ධයෙන් ඍජු වියදම් හා වක්‍ර වියදම් යන පද ලුහුඩින් පැහැදිලි කර. දැන් ඍජු කියන්නේ ප්‍රාථමික පිරිවැය කියන එක. ඒක ලුහුඩින් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. දැන් පහත වියදම් ඍජු හෝ වක්‍ර වියදම් යයි දක්වන්න කියනවා. ඒගොල්ලෝ කියන පිළිතුරු ලියද්දි වියදමට අදාළ අංකය ලියලා ඉදිරියෙන් පිළිතුරු ලියීම ප්‍රමාණවත් කියලා. ඇත්තටම පුතේ මේ ප්‍රශ්නේ පරණ උසස් පෙළ විභාගයක ප්‍රශ්නයක්. දැන් ඒගොල්ලෝ අහනවා බේකරියක නේ බේකරියක පාන් පුළුස්සන්නාගේ වැටුප. අතරම බේකරියක පාන් පුළුස්සන්නාගේ වැටුප කියන්නේ ඍජු ශ්‍රමයක්. ඒතකොට ඍජුද වක්‍රද කියලා අහන්නේ ඍජුයි. පොත්තබන්නාගේ වේතනය. දැන් පොත්තබන්නා කියන්නේ ගිනුම් කටයුතු කරන කෙනානේ. එයා පාන් හදන්නේ නෑනේ. එහෙනම් එයා වක්‍ර ශ්‍රමයක් නේ. අපි කියන්නේ නිකම්ම වක්‍ර කියලා ලියනවා. ඒතකොට බේකරියක පාන් පිටි ඍජු ද්‍රව්‍යයක්. එහෙනම් අපි කියන්නේ ඍජු කියලා. අහන්නේ ඍජුද වක්‍රද කියලා. ඒතකොට බේකරි ගොඩනැගිල්ලේ ෂය බේකරි ගොඩනැගිල්ලේ ෂය වක්‍රයි. වක්‍රයි. එතකොට අපි ඇඟලුම් කම්හලකට ගියොත් ඇඟලුම් කම්හලක රෙදි කියන්නේ ඍජු පිරිවැය. මහන මැෂින් නඩත්තු වක්‍රයි. මහන මැෂින් ක්‍රියා කරවන්නේගේ වේතන ඍජුයි. කම්හල් වරිපණම් වක්‍රයි. මම හිතන්නේ දැන් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේ හැකියාවක් ඔයාට තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඔයා වියදම් ඍජුද වක්‍රද කියලා එහෙම නැත්නම් ප්‍රාථමික පිරිවැයද නිෂ්පාදන පොදු කාර්යද කියලා වර්ග කරන්න ඔයාට තේරෙනවා කියන එක. දැන් අපි උත්සාහ කරන්නේ නිෂ්පාදන කිනුමක ආකෘතිය කතා කරන්න. දැන් ඔයාලට නිෂ්පාදන කිනුමක ආකෘතිය මේ නිබන්ධනයේ දීලා තියෙනවා පේනවා. නේද? දීර්ඝ ආකෘතියක් මේ බලන්න. මෙතනින් පටන් ගත්තාම මේක ඊටාම දීර්ඝ ආකෘතියක්. මෙතනින් තමයි කෙලවර වෙන්නේ. දීර්ඝ ආකෘතියක්. සාමාන්‍ය ගාණක් හදන්න පිටුවක විතර ප්‍රමාණයක් වැය වෙනවයි කියන කාරණේ අපිට තේරෙනවා. එතකොට මේ ආකෘතියේ දැනට ඔයා ඔළුවට ගන්න ඕන ආධුනික ශිෂ්‍යයෙක් විදිහට චූටි දෙයයි. හැමදේම බලන්න එපා. මොකක්ද? මේක උඩින් ලියන්නේ මොකක්ද? ලියන්නේ හිස්තනක් ව්‍යාපාරය. අපි හිතමු මේක සීමිත උළු නිපදවන්නන්ගේ ව්‍යාපාරය. දින්නෙන් අවසන් වර්ෂය සඳහා බලන්න පුතේ මේ අල් නයන්න. සමහරුන්ට මේව කොච්චර කිව්වත් ඒව වරද්දනවා. අල් නයන්නෙන් අවසන් වර්ෂය සඳහා. ඒ කියන්නේ 2021 මාර්තු 31න් අවසන් වර්ෂය සඳහා මාස 3කට හැදුවා නම් 3.31න් අවසන් කාර්තුව සඳහා නිෂ්පාදන ගිණුම. දැන් ඩබල් AT වගේ විභාගයක නම් ලියන්නේ නිෂ්පාදන ගිණුම කියලා. ඇඩ්වාන්ස් ලෙවල් උසස් පෙළ වගේ විභාගයක ළමයෙක් ලියන්නේ නිෂ්පාදන ගිණුම කියලා නෙමෙයි නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා. ඊට පස්සේ අකුරු ලියන්න එක ලොකු තීරුවයි ඉලක්කම් ලියන්න තීරු දෙකයි. එච්චරයි මට අවශ්‍ය. අනිත් දේවල් පස්සේ මතක් තියාගන්න පුළුවන්. එහෙනම් ආකෘතියේ මෙන්න මේ ස්වභාවය මතක් තියාගන්න. ව්‍යාපාරයේ නම ඉස්තනක් දිනෙන් අවසන් වර්ෂයේ සඳහා නිෂ්පාදන ගිණුම උසස් පෙළ කරන නිෂ්පාදන පිරිවැය ලේඛනේ අකුරු ලියන්න ලොකු පළල් තීරුවයි ඉලක්කම් ලියන්න චූටි තීරු දෙකයි. සරලයි සුගමයි නේ. හරි. අපි මතක් තියාගමු. හොඳයි.
අපි උත්සාහ කරනවා නිෂ්පාදන ගිණුමක ආකෘතිය පුරුදු වෙන්න මෙන්න මේ අභ්‍යාසය හරහා සීමා සහිත බිනාදි සමාගම. දැන් ඔයාලට මතකනේ ව්‍යාපාරයේ නම බිනාදි සමාගම. ඇඟලුම් හදන්නේ 2020යි 3:31කින් අවසන් වර්ෂය සඳහා. එහෙනම් ඒකත් පැහැදිලි 2020යි 3:31කින් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම. නැත්නම් නිෂ්පාදන පිරිවැයලේ කියන්නේ. එහෙනම් අර නම සානිකුත් විස්තර ලියා ගන්න හැටි, රූල් ගහන හැටි දැන් පැහැදිලි. ඒකට තොරතුරු තියෙනවා. එහෙමනම් අපි මුලින්ම ඔය කියන විදිහට අපේ පොතට ගිහිල්ලා නිෂ්පාදන පිරිවැය ලේඛනයක් රූල් කරන්න බලන්න. ඊට පස්සේ අපි ඊගාව පියවරට යමු. හරි. දැන් පුතේ අපි මේක හදද්දී මුලින්ම කරන්න ඕන කාර්යය මොකක්ද? අර විදිහට ඉරි ගහගෙන ඉස්සරහින් ව්‍යාපාරේ නම ලියනවානේ. මොකක්ද නම? සීමා සහිත බිනාදි සමාගම අපි ලියනවා. ඊට පස්සේ කවදායින් අවසන් වර්ෂයටද? 2020යි 3:31කින් අවසන් වර්ෂය සඳහා. ඊගාවට මොකක්ද හදන්නේ? නිෂ්පාදන ගිණුම. එහෙම ලියනවා. ඇඩ්වාන්ස් ලෙවල් පන්තියක ළමයෙක් නම් මෙතෙන්ට ලියන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. ඩබල් AT නම් නිෂ්පාදන ගිණුම. අපි එහෙම ලියමු. එහෙම ලියලා ඉවර වෙලා යම් ඉඩ ප්‍රමාණයක් අපි යවනවා. යම් ඉඩ ප්‍රමාණයක් යවලා සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් යවලා ඊට පස්සේ අපි ලියනවා මාතෘකාවක් මොකක් කියලාද මේ මාතෘකාව නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. යම් සැලකිය යුතු ඉඩක් යවලා ඊට පස්සේ අපි ලියනවා මාතෘකාව නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. මේ උගලන්ට පේනවා අපි එහෙම ලියනවා. යම් ඉඩක් යවලා තමයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා ලියන්නේ. ඊට පස්සේ අපේ ගැටලුවේ තියෙන ආකෘතිය බලාගෙන අපි මේක ආධුනික ශිෂ්‍යයෙක් විදිහට පුරවගෙන යමු. right. දැන් අපි අපේ ආකෘතියටත් අවධානය යොමු කළොත් අපේ ආකෘතියට අවධානය යොමු කළොත් අපේ ආකෘතියේ තියෙනවා ඇති මේ ගාන හදන්නේ කොහොමද කියලා. අපි නිකමට ආකෘතියට ගිහින් එකක් බලලමු. කොහොමද පටන් ගන්නෙ මේ බලන්න. පටන් ගන්නෙ ආරම්භක අමුද්‍රව්‍ය තොගයෙන්. ඒකට එක්කව කරනවා අමුද්‍රව්‍ය ගැනීම. හරි මතක් තියාගන්න. ඊට පස්සේ අමුද්‍රව්‍ය ගෙනෙන්න වැයවන වියදම් ටික එක්කව කරනවා. ගෙනෙන්න වැයවන වියදම් කියන්නේ ගෙනීමේ කුලී නැව් ගාස්තු, රේගු ගාස්තු, තීරු ගාස්තු ආදී වශයෙන් අමුද්‍රව්‍ය ගේන්න යන වියදම් එක්කව කරනවා. ඊට පස්සේ අපිට ලැබෙනවා උත්තරයක්. ඒ ලැබෙන උත්තරෙන් අපිට පාවිච්චි කරන්න බැරි අමුද්‍රව්‍ය අයින් කරනවා. ඒ කියන්නේ මොනවද? අමුද්‍රව්‍ය ආපසු එවි. අමුද්‍රව්‍ය හානි වි. ඒ වගේව පාවිච්චි කරන්න බෑනේ. ඒව අඩු කරනවා. අඩු කළාට පස්සේ අපිට උත්තරයක් එනවා පරිභෝජනයේට තිබූ ද්‍රව්‍ය පිරිවැය. ඕනනම් පරිභෝජනය කළ හැකි. පරිභෝජනයට තිබූ ද්‍රව්‍ය පිරිවැය. ඊට පස්සේ එකෙන් අපි අඩු කරනවා අවසාන අමුද්‍රව්‍ය තොගය. එතකොට අපිට උත්තරයක් එනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඒක මාරු කරනවා දකුණට. එහෙමනම් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට යනකම් සියලු දේවල් ගණනය කරන්නේ පළවෙනි තීරුවේ. අපි යලිත් මතක් කළොත් කොහොමද වෙන්නේ? ආරම්භක අමුද්‍රව්‍ය තොගය ලියනවා. ඒකට අමුද්‍රව්‍ය ගැනුම් එක්කව කරනවා. ඒ අමුද්‍රව්‍ය ගේන්න වැය වෙච්ච සියලුම වියදම් ටික එක්කව කරලා උත්තරයක් ගන්නවා. ඒ ගන්න උත්තරෙන් අපිට පාවිච්චි කරන්න බැරි වෙන අමුද්‍රව්‍ය. උදාහරණ විදිහට ආපසු යවපු අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය හානි අඩු කරනවා. අඩු කළාට පස්සේ නා පාවිච්චි කරන්න පුළුවන් ටික. ඒකට කියනවා පරිභෝජනීයට තිබූ ද්‍රව්‍ය පිරිවැය. බලන්නකෝ ඔයාගේ ආකෘතිය හොඳින්. ඒකෙන් අවසාන අමුද්‍රව්‍ය තුගේ අඩු කරනවා. හරිනම් පරිභෝජනයේට මෙච්චරක් තිබ්බා. උදාහරණයක් විදිහට හිතමුකෝ පරිභෝජනයේ තිබූ ද්‍රව්‍ය පිරිවැය 4000යි කියලා. හරිනම් පරිභෝජනයේට ද්‍රව්‍ය 4000ක් තිබ්බා. හැබැයි අන්තිම දවසේදී ද්‍රව්‍ය 500ක් ඉතිරි. එහෙනම් අවසාන අමුද්‍රව්‍ය තුගේ 500යි. 4000 ඕනනම් පරිභෝජනය කරන්න තිබ්බා. 500ක් ඉතිරි. එහෙනම් පරිභෝජනය කළේ 4000න් 500 අඩු කළාට පස්සේ 3500. ඒ කියන පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය දකුණට මාරු කරනවා. එහෙනම් දැන් බලන්න උත්සාහ කරන්න පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට යනකම් ඔයාගේ ගාන හදාගෙන යන්න වාට පුළුවන්ද කියලා බලන්න. හොඳයි. දැන් අපි දන්නවා අපේ ගාන අපි පටන් ගන්න ඕන ආරම්භක අමුද්‍රව්‍ය තොගයෙන්. බලන්න අපේ තියෙනවද කියලා ආරම්භක අමුද්‍රව්‍ය තොගයේ මේ ගාන අමුද්‍රව්‍ය ගැනුම් නම් මට පේනවා. කෝ තියෙනවද ආරම්භක නොනිමි තොගේ අවසාන නොනිමි අමුද්‍රව්‍ය ආපසු එවි. මේ තියෙන අංක 9 යටතේ තියෙන ආරම්භක අමුද්‍රව්‍ය තොගේ තියෙනවා 11500යි. එහෙනම් අපි ගාන පටන් ගන්නෙ කොහෙන්ද? ආරම්භක අමුද්‍රව්‍ය තොගේ. ඉතින් අපි ලියමු. අපි ලියනවා ආරම්භක නේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය. අපි ලියනවා ආරම්භක අමුද්‍රව්‍ය.
තොගය කියලා අපි ලියනවා ආරම්භක අමුද්‍රව්‍ය තොගය. හරි. කීයද ආරම්භක අමුද්‍රව්‍ය තොගය අපේ ගානේ තිබ්බේ? අපි එන උත්තරේ දාන්නේ පළවෙනි තීරුව. කීයද අපේ ගානේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය තිබ්බේ කියලා අපි මොහොතක් ගානට ගිහිල්ලා ආයෙ වතාවක් බලලෙමු. කීයද තියෙන්නේ? 11500යි. එහෙනම් අපි ලියනවා ආරම්භක අමුද්‍රව්‍ය තොගය 11500යි කියලා. ඊට පස්සේ ආරම්භක අමුද්‍රව්‍ය තොගයේ යටින් අපි ලියනවා අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම් කීයද කියලා. අමුද්‍රව්‍ය ගැනුම්. අපේ ගානේ අමුද්‍රව්‍ය ගැනුම් කීයක් තිබ්බද කියලා අපි ගිහින් බලමු. අමුද්‍රව්‍ය ගැනුම් අංක 1 අයිතමේ විදියට තියෙනවා. කීයක්ද? 125400ක්. එහෙනම් අපි අමුද්‍රව්‍ය ගැනුම් ලියනවා 125400යි. ඊට පස්සේ ඒ අමුද්‍රව්‍ය ව්‍යාපාරය කරා ගෙන එන්නට වැය වෙච්ච සියලුම වියදම් අපි එක්කව කරන්න ඕන. දැන් අපි බැලුවොත් අපේ ගානේ ඒ අමුද්‍රව්‍ය ගෙන එන්න වැය වෙච්ච වියදම් තියෙනවා. ඔව් මේ අංක 2 කියන අයිතම යටතේ තියෙනවා ගෙන ඒමේ කුලී 3600යි. බලන්න ඊට අමතරව තව තියෙනවද? ඔව් මේ 8 වරාය ගාස්තු 3000යි. එහෙනම් දැන් දෙකක් තියෙනවා. ගෙන ඒමේ කුලී වරාය ගාස්තු. බලන්න තව මොනවා හරි තියෙනවද කියලා? නෑ නේද? එහෙනම් අපි ලියමු ගෙන ඒමේ කුලී 3600යි වරාය ගාස්තු 3000යි නේ. ගෙන ඒමේ කුලී අපි ලියනවා. අපි කලබල වෙන්නේ නැතුව ලියාගෙන යනවා. ගෙන ඒමේ කුලී. ගෙන ඒමේ කුලී කීයක් තිබ්බද කියලා අපි ආපහු ගානට ගිහිල්ලා බැලුවොත් ගෙන ඒමේ කුලී තියෙනවා 3600ක්. ගෙන ඒමේ කුලී 3600යි. ඒව ඔක්කොම ලියන්නේ පළවෙනි තීරු. ඊට යටින් ලියනවා වරාය ගාස්තු. වරාය ගාස්තු. බලන්න වරාය ගාස්තු කීයක් අපේ ගානේ තිබ්බද කියලා. අපේ ගානට ගියොතින් වරාය ගාස්තු තියෙනවා 3000. අපි වරාය ගාස්තු 3000ක් ලියමු. ලියලා ඉවර වෙලා ඒක යටින් ඉරක් ගහලා ඒ ඔක්කොම එක්කහු කරලා උත්තරයක් අපි මෙතෙන්ට ගන්නවා. කීය දෙන උත්තරේ 143500යි. බලන්න ඔයාටත් එනවද කියලා. පුතේ ඔය එන 143500ට අපි මුකුත් නමක් කියන්නේ නෑ. නිකම්ම මගහරිනවා. ඊට පස්සේ මේ 143500 යටින් අපි අඩු කරනවා අපිට ඇත්තටම නිෂ්පාදනයට පාවිච්චි කරන්න බැරි තොග තියෙනවා නම් ඒ දේවල්. දැන් බලන්න අපේ ගානේ ඒ විදිහට නිෂ්පාදනයට පාවිච්චි කරන්න බැරි තොග තියෙනවද කියලා. ඔව් මට පේනවා. මේ බලන්න අංක 13 යටතේ තියෙනවා අමුද්‍රව්‍ය ආපසු යවුමක් 1200ක. ඉතින් අමුද්‍රව්‍ය ආපසු යවුම් කියන දේවල් අපිට පාවිච්චි කරන්න බෑනේ. බලන්න ඒ වගේ දේවල් තව තියෙනවද කියලා නිකන් තොගහානි වගේ දේවල් තියෙනවද කියලා බලන්න. තියෙනවද ඒ වගේ දේවල්? ඒ වගේ දේවල් නැහැ. එහෙනම් ආපසු යවුම් 1200 අපිට පාවිච්චි කරන්න බැරි නිසා අර ආපු උත්තරේ අපි අඩු කරනවා. ඒ ආපු උත්තරෙන් අපි ආපසු යවුම් අපේ ගානේ තියෙන්නේ කීයද? 300නේ. 300 අඩු කරනවා. වරහණක් දානවා ගිණුම් කරන්නේ අඩු කිරීම අඟවන්න වරහණක් දානවනේ. ආපසු යවුම් 300 නෙමෙයි කීයක් තියෙන ආපසු යවුම් 1200යි නේද? ආපසු යවුම් 1200 අඩු කරනවා. ඊට පස්සේ ඊක යටින් ඉරක් ගහලා 143500න් 1200 අඩු කළාට පස්සේ උත්තරේ ගන්න. කීයද එන්නේ? 142300. 142300ට අපි ලස්සන වචනයක් කියනවා පරිභෝජනයට තිබූ ද්‍රව්‍ය තොගය කියලා නේද? පරිභෝජනයට තිබූ ද්‍රව්‍ය තොගය. ඕනම් මේ තොගය පරිභෝජනය කරන්න තිබ්බා. පරිභෝජනයට තිබූ ද්‍රව්‍ය තොගය තමයි ඒකට කියන නම. කීයද එතකොට පරිභෝජනයට තිබූ ද්‍රව්‍ය තොගය? 142300යි. ඒ උත්තරේ ලියන්නේ මොන තීරුවේද? පළවෙනි තීරුවේමයි. ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ? මෙන්න මේ ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ? මේ තියෙන පරිභෝජනයට තිබූ ද්‍රව්‍ය තොගයෙන් අපි අඩු කරනවා අවසාන අමුද්‍රව්‍ය තොගය නේද? අවසාන අමුද්‍රව්‍ය තොගය අපි අඩු කරනවා. අවසාන අමුද්‍රව්‍ය තොගය. හරි. අපේ ගානේ අවසාන අමුද්‍රව්‍ය තොගය දීලා තිබ්බද කියලා බලන්න.
අපි ගානට ගිහින් බලමු අපේ අවසාන අමුද්‍රව්‍ය තොගය දීලා තියෙනවද කියලා. ඔව් දීලා තියෙනවා. ගානේ 14 වෙනි අයිතමේ විදිහට තියෙනවා අවසාන අමුද්‍රව්‍ය තොගය. කීයද අවසාන අමුද්‍රව්‍ය තොගය? 10000යි. අවසාන අමුද්‍රව්‍ය තොගය 10000යි. එහෙනම් අපි අවසාන අමුද්‍රව්‍ය තොගය 10000 මේකෙන් අඩු කරනවා. අඩු කරලා යටින් ඉරක් ගහලා උත්තරේ මාරු කරනවා දකුණු තීරුවට. දකුණු තීරුවටයි ඒ කියන්නේ දෙවනි තීරුව දැන් ප්‍රථම වතාවට පාවිච්චියට ගන්නවා මේ උත්තරය උදෙසා. මොකක්ද පුතේ අපිට එන උත්තරේ? අපිට එන උත්තරේ 132300යි. මෙන්න මේ 132300ට අපි නමක් කියනවා පරිභෝජනය කළ. නේද? අපි මොකද්ද මේකට කියන්නේ? පරිභෝජනය කළ. පරිභෝජනය කළ ද්‍රව්‍ය තොගය. එහෙම නැත්නම් මේකට තමයි කියන්නේ ඍජු ද්‍රව්‍ය තොගය කියලා. ඔයාලට පුළුවන් නම් ඊතලයක් ගහලා ලියා ගන්න ඍජු ද්‍රව්‍ය තොගය කියලා අදහස් කරන්නේත් මේ පරිභෝජනය කළ ද්‍රව්‍ය තොගයම තමයි. හරි. අපි කිව්වා මේ ආපු උත්තරේ තමයි පරිභෝජනය කළ ද්‍රව්‍ය තොගය. එහෙනම් පරිභෝජනය කළ ද්‍රව්‍ය තොගයට යටි ඊට පස්සේ අපි ලියන්නට ඕන අපිට තියෙනවා නම් ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය අපි ලියන්න ඕන. ඍජු ශ්‍රමයටම තමයි කියන්නේ ඍජු වැටුප් කියලා. දැන් මේ පරිභෝජනය කළ ද්‍රව්‍ය තොගය කියන්නේ වෙන විදිහට ඍජු ද්‍රව්‍යනේ. එහෙනම් අපි ගානේ ගිහින් බලන්න ඕන දැන් අපිට ඍජු ශ්‍රමය තියෙනවද? ඔව් ඍජු ශ්‍රමය මේ ගානක තියෙනවා. මොකද ඍජු ශ්‍රමය නැතිව නිෂ්පාදන ව්‍යාපාරයක් තියෙන්න බෑනේ. මෙන්න මේ තියෙන්නේ කම්හල් සේවක වේතන ඍජු. කීයක්ද තියෙන්නේ 46යි. දැන් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් එතකොට නිෂ්පාදන කිරුමේ ඇතුලේ ලියන්නේ කම්හල් සේවක වේතන කියලාද ඍජු ශ්‍රමය කියලාද? ඒක ඔබේ තෝරා ගැනීම. ඔයාට කැමති ඕනෑම භාවිතයක් කළ හැකියි. නමුත් අපි දන්නවා මේ ඍජු ශ්‍රමය කියලා. කෙනෙක් ඍජු ශ්‍රමය වෙනුවට කම්හල් ඍජු වේතන කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. ඒක 46000යි දකුණේ තීරුවේ ලියන්න. ඊට පස්සේ අපි බලමු අපිට තියනවාද කියලා වෙනත් ඍජු වියදම්. වෙනත් ඍජු වියදම් බලන්න තියනවාද කියලා. වෙනත් ඍජු වියදම් ඔව් තියෙනවා. මේ පුරස්කාරය. පුරස්කාරය කියන එක අපි සලකන්නේ වෙනත් ඍජු වියදමක් විදියට. කීයද පුරස්කාරය තියෙන්නේ? 14000යි. එහෙනම් අපි ගානේ ගිහිල්ලා ලියනවා පුරස්කාරය. පුරස්කාරය කීයද? 14000යි. දැන් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් මෙතන පුරස්කාරය කියලා ලියන්නේ නැතුව වෙනත් ඍජු වියදම් කියලා ලියන්න බැයිද? කිසිම බාධාවක් නැහැ. ඔයාට අවශ්‍ය නම් ලියන්න පුළුවන්. එහෙනම් අපි මෙන්න මේ කියන ඉලක්කම් තුන එක්කව කරනවා. පරිභෝජනය කළ ද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ පුරස්කාරය. දැන් පරිභෝජනය කළ ද්‍රව්‍ය කියන්නේ ඍජු ද්‍රව්‍යනේ. එහෙනම් ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ වෙනත් ඍජු වියදම් වල එකතුව අපි ගාව තියෙනවා. මේ එකතුවට අපි කියනවා කිව්වා අපි අවස්ථා ගණනාවකදීම අද කතා කළා මේකට මොකක්ද අපි කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. ඔන්න එහෙනම් ගානේ ප්‍රාථමික පිරිවැය හොයාගත්තා 192300. දැන් ප්‍රාථමික පිරිවැයට අපි එක්කහු කරනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන්නේ පුතේ මොනවද? වක්‍ර පිරිවැය. දැන් අපේ මේ ගානේ තියෙන අනිකුත් වක්‍ර පිරිවැය අපි එක්කහු කරනවා. බොහෝ විට අර පාට වෙලා නැති දේවල්. බලන්න මොනවද අපිට පාට වෙලා නැත්තේ? කම්හල් ගොඩනැගිලි කුලී 6000යි. එහෙනම් අපි ඒක ගමු. කම්හල් ගොඩනැගිලි කුලී 6000යි. හරි. ඇත්තටම කිව්වොත් මේ සියල්ල අපි ගන්න ඕන. කම්හල් ගොඩනැගිලි කුලී, කම්හල් ගොඩනැගිලි රක්ෂණය, යන්ත්‍ර අලුත් වැඩියාව, කම්හල් කළමනාකරණ වේතන, කම්හල් ගොඩනැගිලි වරිපණන් ගාස්තු. මේ සියලු දේවල් වක්‍ර වියදම්. එහෙනම් මේ සියලු දේවල් අපි ගන්නවා. බලමු මගේ උත්සාහය සාර්ථක වේවිද කියලා. මම හිතන්නේ උත්සාහය අසාර්ථකයි. අපි එකින් එකට ඒ දේවල් ගන්නට උත්සාහ කරමු. right. අපි ගිහින් ගමු පළවෙනි එක. මොකද්ද? කම්හල් ගොඩනැගිලි කුලී. කම්හල් ගොඩනැගිලි කුලිය. බලන්න කම්හල් ගොඩනැගිලි කුලිය කීයක් තිබ්බද ගානේ කියලා. අපි ගානට ගිහින් බලනවා කම්හල් ගොඩනැගිලි කුලිය 6000ක් තිබ්බා. පළවෙනි තීරුවේ ලියන්න. ඊගාවට මොකක්ද අපිට තියෙන්නේ? ඊගාවට තියෙනවා කම්හල් ගොඩනැගිලි රක්ෂණනේ. අපි කම්හල් ගොඩනැගිලිම තමයි. හැබැයි රක්ෂණ. දැන් මෙවුවා නිෂ්පාදනය වෙනුවෙන් වැය කරනවා. මොකද කම්හල් ගොඩනැගිලි රක්ෂණයනේ කරන්නේ. එතකොට නිෂ්පාදනයේට අදාළ දෙයක්. right. අපි ගිහින් බලමු කම්හල් ගොඩනැගිලි රක්ෂණ වියදම කීයද ගිහින් තියෙන්නේ 4500. right. ඊට පස්සේ අපිට තියෙනවා යන්ත්‍ර අලුත් වැඩියා නේද? අපි ලියනවා යන්ත්‍ර අලුත් වැඩියා කියලා. යන්ත්‍ර අලුත් වැඩියා. right. යන්ත්‍ර අලුත් වැඩියා. කීයක් තිබ්බද යන්ත්‍ර අලුත් වැඩියා වියදම?
2500යි. ඊට පස්සේ තව තිබ්බා මං හිතන්නේ 18000ක් ලොකු ගාණක් කම්හල් කළමනාකරන වේතනනේ මොනවද? කම්හල් කළමනාකරන වේතන. කළමනාකරන වේතන. අපි දන්නවා වේතන කියන එකෙන් අදහස් කරන්නේ වැටුප් කියන එකමයි. කම්හල් කළමනාකරන වේතන 18000ක් තිබ්බා. බලන්න අපි දාපු ඉලක්කම හරි. 18000යි. ඊගාවට මොනවද තියෙන්නේ? කම්හල් ගොඩනැගිලි වරිපණම් 1500යි. කම්හල් ගොඩනැගිලි වරිපණම්නේ. කම්හල් ගොඩනැගිලිම තමයි. නමුත් වරිපණම්. කීයද කම්හල් ගොඩනැගිලි වරිපණම් 1500යි. අපි ලියමු කම්හල් ගොඩනැගිලි වරිපණම් 1500යි උන් අපි ලියමු. බලන්න තවත් මොනවද නිෂ්පාදන පොදු කාර්ය ගානේ තියෙන්නේ කියලා. අපි මේ සියල්ලම ගත්තා. ඊට පස්සේ තියෙනවා සුපරීක්ෂක වේතන 1610යි. ඔව්. සුපරීක්ෂක වේතනය කියන්නේ නිෂ්පාදන පොදු කාර්යයක් ඍජු වියදමක් නෙමෙයිනේ. එහෙනම් අපි ගන්නවා සුපරීක්ෂක වේතන කීයද තියෙන්නේ? 16000යි. අපි ඉලක්කම මුලින් දාලා ඉමු අපිට ඉලක්කම අමතක වෙයි කියලා හිතලා. මොකද්ද කියන්නේ? සුපරීක්ෂකනේ. සුපරීක්ෂක වේතන. අපි සුපරීක්ෂක වේතනයක් ලිව්වා 16000යි. ඊගාවට මොනවද තියෙන්නේ? එච්චරයි තියෙන්නේ. නොනිමිතක විතරයි ඉතිරි උනේ. හරි. එහෙනම් මේ ටිකේ එකතුව අපි දකුණට ගන්නවා. මේකට කියනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයවල එකතුව කියලා. හරි. 43100. දැන් මේකට අපි එක්කහු කරන්නට උනා ආරම්භක නොනිමිතක. ආරම්භක නොනිමි. හරි. ඊට පස්සේ ආරම්භක නොනිමි එක්කහු කරලා අපි අවසාන නොනිමි අඩු කරනවා. ඕක තමයි ක්‍රමය. right. දැන් බලමු අපේ ගානේ ආරම්භක නොනිමිතක කීයක් තියෙනවද කියලා. වාට පේනවා 2000යි. අපි 2000ක් පළවෙනි රූලේ එක්කහු කරනවා. ඊට පස්සේ අවසාන නොනිමි කීයක් තියෙනවද? 15000ක් තියෙනවා. අපි 15000 අඩු කරනවා. අඩු කරනවා කියන්නේ ගිණුම් කරන්නේ වරහණක් දාන. ඉතින් ධන 2000යි ඍණ 15000යි සුළු කරපුවාම අපිට එන්නේ ඍණ 13000නේ. ඒක අපි මෙතෙන්ට ගන්න. ඊට පස්සේ ඔය දකුණට ආපු ඉලක්කම් සියල්ල අපි එකට එක්කහු කරනවා. දකුණට ආපු ඉලක්කම් සියල්ල. බලන්න දැන් දකුණට ඇවිල්ලා තියෙනවා 192300, 43100ක් සහ 13000. 13000 හැබැයි ඍණ. එතකොට උත්තරය අපිට එනවා 222400යි කියලා. මේ එන 222400ට අපි කියනවා මොකක් කියලාද? මුළු නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ මෙන්න මේ එන උත්තරේට මුළු නිෂ්පාදන පිරිවැය. එහෙනම් අපේ අරමුණ මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන එක. අපි මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරා. එතකොට ඔයාලට විශේෂයෙන්ම අවධාරණයෙන් කියන්න තියෙන කාරණයක් තමයි A level වලට නම් මේ ගාන හදන්නේ මෙතන ලියන්නේ නිෂ්පාදන කිරීම කියලා නෙමෙයි. ඊගාවට A level වලට හැමතිස්සෙම නොනිවි ගලපන්න එන්නේ මේ විදියට ගානේ යට. හරි? අනිත් අතට නොනිවි ගලපන තැන ගන්න ගැටලුවක් නිහඬ නම් අපි නොනිවි ගලපන්නේ මේ විදිහේ ගානේ කෙලවරේ. A level නම් මෙහෙම්මම තමයි කරන්නේ. හැබැයි බැරි වෙලාවත් ගානේ අපිට කිව්වා නම් නොනිමිතක ප්‍රාථමික පිරිවැයට ගලපන්න කියලා. මෙන්න මේ ආරම්භක නොනිමි එක්කහු කරලා අවසාන නොනිමි අඩු කරන එක මෙතන නිමි ගානේ අවසානයේ නිමි කරන්නේ කොහෙද කරන්නේ? මෙන්න මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන මාතෘකාවට මොහොතක් උඩින් මෙන්න මේ හරියේදී ආරම්භක නොනිමි එක්කහු කරලා අවසාන නොනිමි අඩු කරනවා. ඒ වගේ වෙලාවක ප්‍රාථමික පිරිවැය කියන්නේ නොනිමි ගැලපුවට පස්සේ. හැබැයි අපේ ගානේ විශේෂයෙන් කියන්න ඕන නොනිමි ප්‍රාථමික පිරිවැයට ගලපන්න කියලා. එහෙම කිව්වොත් විතරයි ඒ විදිහට උඩ මෙන්න මෙතන නොනිමි ගලපන්නේ. එහෙම නැතුව ගාන නිහඬ නම් අපි මේ ගානේ ගලපුවා වගේ ගානේ අන්තිමට තමයි නොනිමි ගලපන්නේ. කොහොමටත් ඇඩ්වාන්ස් ලෙවල් උසස් පෙළ විභාගවල නොනිමි ගලපන්නේ ගානේ අන්තිමට 2019 ඒ ලෙවල් විභාගයෙන් පස්සේ. මේ විදිහට ගානේ අන්තිමට නොනිමි ගලපනවට අපි කියනවා මුළු නිෂ්පාදන පිරිවැයට නොනිමි ගලපනවා. එහෙම නැත්නම් කම්හල් පිරිවැයට නොනිමි ගලපනවායි කියලා. හරි. ඊට අමතරව තව චූටි දෙයක් පැහැදිලි කරනවා නම් කරන්න තියෙන්නේ මේ ආකෘතිය තව චූට්ටක් දික් වෙනවා. ආකෘතිය යම් හේකින් කියලා තිබ්බොත් අපිට නිමි භාණ්ඩ කම්හල ඇතුලේ තිබ්බයි කියලා. සාමාන්‍යයෙන් නිමි භාණ්ඩ කියන්නේ හදලා ඉවර වෙච්ච බඩුනේ. හදලා ඉවර වෙච්ච බඩු කම්හල ඇතුලේ තියන්නේ නැහැ. ඒවා තියෙන්නේ අලව්‍යාංශය. නමුත් යම් හේකින් ගානක කියනවා නම් විශේෂයෙන් කියනවා නම් කම්හල් නිමි භාණ්ඩ හදලා ඉවර වෙච්ච බඩු කම්හල ඇතුලේ තියෙනවායි කියලා
අපි මෙන්න මෙතෙන්ට ආරම්භක නොනිමි එක්කව කරලා ආරම්භක නොනිමි ආරම්භක කම්මල් නිමිතක එක්කව කරලා අවසාන කම්මල් නිමිතක මේ ගාන යටින් අඩු කරනවා. දැන් අපි හදපු ගානේ කම්මල් නිමි ගැන කතා කළේ නේ. ගාන විශේෂයෙන් කිව්වොත් විතරයි එහෙම කියන්නේ. එහෙම කරන්නේ. දැන් නිකමට බැලුවොත් මේ අපිට දීලා තිබ්බ ගානේ ආකෘතියේ මෙන්න බලන්න මේ අපේ ගානේ ආකෘතිය මේ යට ඒක තියෙනවා. මුල කම්මල් නිමිතෝගේ එක්කව කරලා අග කම්මල් නිමිතෝගේ අඩු කරනවා. හැබැයි මේක කරන්නේ කොයි වෙලාවටද? මේක කරන්නේ ගානක විශේෂයෙන් කිව්වොත් විතරයි. කම්මල් නිමිතෝක තියෙනවායි කියලා. ඒ කියන්නේ හදපු බඩු හදලා ඉවර වෙච්ච බඩු කම්හල ඇතුලේ තියෙනවායි කියලා ගාන කිව්වොත් විතරයි මේ කතාව කරන්නේ. නැත්තම් මේ සාමාන්‍යයෙන් අපි ගාන හදපු විදිහටමයි අපි ගාන හදන්නේ. හරි. එහෙමනම් මේ YouTube channel එක හරහා මේ වීඩියෝ එක බලන අය ඇත්තටම අපේ channel එකට subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට අපි දාන අලුත් පාඩම් හැම එකක්ම බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යම් කෙනෙකුට අවශ්‍ය නම් මේ නිබන්ධනය 077යි 33යි 87යි 785 කියන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. මම සූදානම් නිෂ්පාදන කිනුන් නිබන්ධනය ඔයගොල්ලන්ට මොනෑම් හෝ ක්‍රමවේදයකට ලබා දෙන්න. හරි. එවනම් අපේ වීඩියෝ බලවට බෙහෙවින් ස්තුතියි. යලිත් පාඩමකින් හමු වනතුරු සමුගන්නට අවසරයි. ආයුබෝවන්.